අපි ගිය සතියේ කතා කරේ මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය ගැන. ඔයාලට මතක ඇති මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යභාරය ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. එකක් තමයි දෘඩාංග පාලනය, අනිත් එක තමයි පරිශීලක අතුරු මුහුණතක් සැපීම කියන එක. එතකොට දෘඩාංග පාලනය යටතේ අපි කතා කරා දෘඩාංග පාලනය යටතේ මොනවද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට එතනදී කළමනාකරණයන් තිබ්බා 6ක් භාවිතා කරා අපි. 6ක් අපි කතා කරා. අන්න එතන ඉඳලා අපි අද කතා කරමු අපේ පාඩමේ පරිගණකයේ කාර්යභාරය කියන කොටසත් එක්ක. පුතාලා එහෙනම් අපි පාඩමට එමු. හැමෝම ටියුට් එක ලෑස්ති කරගන්න. පිටු අංකය ටියුට් එකේ 4 වෙනි පිටුව 17 වෙනි ප්‍රශ්නේ තමයි අපි කතා කරේ ගිය සතියේ. අපිට එතනලා තමයි ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. එහෙමනම් අපි බලමු අපි ඔපරේටින් සිස්ටම් එක ප්‍රධාන කාර්යභාරය ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. එකක් තමයි දෘඩාංග පාලනය, අනිත් එක තමයි අතුරු මුහුණත් සැපයීම කියන එක. එතකොට දෘඩාංග පාලනය යටතේ ඔයාලා ලියාගත්ත මෙන්න මේ ටික ක්‍රියාවලි කළමනාකරණය, මතකය කළමනාකරණය, උපාංග කළමනාකරණය, ගොනු කළමනාකරණය, ආරක්ෂක කළමනාකරණය, ඒ වගේම පරිගණක ජාල කළමනාකරණය. මේ ටික පුතාලා ලියාගත්ත නේද? ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි නෝට් එකත් ඉංග්‍රීසි මාතෘකා ටිකත් මේකේ දාගත්තනේ හැමෝම නේද ගිය සතියේ? සටහන් කරගත්තනේ? ඔව් සර්. අපි එහෙනම් එතන ඉඳලා බලමු ඉස්සරහට මොකද්ද මේ ක්‍රියාවලි කළමනාකරණය කියන එක. මම පොඩ්ඩ විස්තර කරන්නම් ඔයාලට. මේක ගොඩාක් ලොකු විස්තරයක් කරන්නේ හේතුව මේ ගැන වෙනමම කතා කරනවා ඇඩ්වාන්ස් ලෙවල් ඉගෙන ගන්නකොට. ඉතින් ඔයාලට එච්චර ලොකු දෙයක් නැහැ. දෘඩාංග පාලනය යටතේ මොනවද සිද්ධ වෙන්නේ කියන කාරණා විතර ඔයාලට මතක තියාගන්න ඕනේ. එහෙනම් පළවෙනි එක ක්‍රියාවලි කළමනාකරණය. process management. අපි ගත්තොත් එimhe processor එක. පරිගණකයේ දත සකස් කරන උපාංගයේ ප්‍රොසෙසරය කියලා අපි ගිය සතියේ කතා කරන්නේ. එතකොට ප්‍රොසෙසරය මගින් ඉටු කරන එක කාර්යයක් අපි කියන්නේ process එකක්, එහෙමත් නැත්නම් ක්‍රියාවලියක් කියලා. එතකොට මේ අපි වැඩ කරනකොට ප්‍රොසෙසරයත් එක්ක මේ කරන කාර්යයන් ක්‍රියාවලි ගණනාවකට බෙදනවා. එහෙම ක්‍රියාවලි ගණනාවකට බෙදලා ඒ ක්‍රියාවලි වල ප්‍රමුඛතාවය ඉඳලා තමයි ඒව process වීම සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයකට අපි පරිගණකයේ ඇසුරු කරගෙන කරන කාර්යයන් ගොඩක් තියෙන පුළුවන්. එතකොට මේ හැම කාරණාවක්ම සිද්ධ වෙන්නේ ප්‍රමුඛතාවයන්. එතකොට මුලින්ම අපි දුන්නු විධානය තමයි මුලින්ම process එකක් විදිහට අරගෙන ඒක ක්‍රියාත්මක වෙනවා. මුලින්ම දුන්නු විධානය process 1 කියලා ගත්තොත්. දෙවෙනි එක process 2 කියලා ගත්තොත් ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන මොන process එකද පුතා? process 1 එක. process 1 එක ඉවරනාට පස්සේ තමයි process 2 එක, process 3 එක. ඉතින් ඒ විදිහට මෙහෙයුම් පද්ධතිය මගින් මේ processor කියන device එකෙන්, processor කියන hardware එකෙන් වැඩ ගන්නකොට ඒ වගේ ක්‍රියාවලි ගණනාවකට බෙදලා පිළිවෙලින් හරියාකාරව order එකකට අනුව ක්‍රියාත්මක වෙන කතන්දරය තමයි මේ process management එකේදී වෙන්නේ. ඒකේ ඉස්සල්ලාම මේ process ටික අරගෙන ඒවා job schedule එකකට දාලා ඊගවට තමයි process schedule එකකට දාන්න. අපි වැඩක් කරන්න ගියාපුවම ඔය පිළිවෙලක් තියෙනවා. දැන් රාජ්‍ය ආයතනයකට ගියාම නේද? ඒකේ තියෙනවා කිසියම් ආකාරයක process එකක්. එතකොට ප්‍රමුඛතාවයේ අනුව තමයි මේ process එක සිද්ධ වෙන්නේ. සමහර අවස්ථාවල ඉතින් ඕකට නේද? ඇවිල්ලා සමහර අය මෙහෙන් සල්ලි විසි කරලා නේද? process 1 එක process 5 වලට දාලා process 5 එක 1 වලට දාලත් ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවද නැද්ද පුතේ? ලංකාවේ නම් තියෙනවා නේද? එහෙම නැද්ද? අර උඩම ෆයිල් ටික යටට දාලා යට ෆයිල් ටික උඩට ගන්නව එහෙම නේද? මේ හැබැයි පරිගණකේ එහෙම නැහැ. පරිගණකයේ මේ process management එක හරියාකාරව සිද්ධ වෙනවා පළවෙනි process එකේ ඉඳලා. ඉතින් ඒක තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ පරිගණකයේ මතකය කළමනාකරණය. අපි දන්න පුතා RAM එක කවුරුත් දන්නේ කන්නේ RAM එක. RAM එක ගැන අහලා තියෙනවනේ පුතාලා. මොකද්ද RAM එක කියන්නේ? පරිගණකයේ තියෙන ස්ථිර මතකයක්ද తాවකාලික මතකයක්ද? තාවකාලික මතකය. తాවකාලික. මේ తాවකාලික මතකය අපිට ඕන වෙනවා පරිගණකයේ ඇසුරු කරගෙන කිසියම් කාර්යයක් ඉටු වෙනකොට, මෘදුකාංගයක් වැඩ කරනකොට. මෘදුකාංගයේ ක්‍රියාත්මක වෙනකොට මේ මෘදුකාංගයේ තියෙන తాවකාලික දත්තයන් తాවකාලිකව ගබඩා කරලා තියාගන්න මේ RAM එක පාවිච්චි කරනවා. ඒතර මෙහෙයුම් පද්ධතිය මොකද කරන්නේ? මේ RAM එක මේ memory management එක යටතේ කොටස් වලට බෙදලා අවශ්‍ය ලොකේෂන්ස් තෝරා බේරාගෙන
ඒ ලොකේෂන්ස් වලට දත්ත ගබඩා කරලා හරියාකාරව මේ මතකයේ කළමනාකරණය කිරීමත් සිද්ධ කරනවා. පරිගණකයේ මතකේ නැත්තම් RAM එක ගහලා තිබ්බට මදි ඒක මැනේජ් කරන්නේ කවුද පුතා? ඔපරේටින් සිස්ටම් එක. එතකොට මෙහෙයුම් පද්ධතිය අර ක්‍රියාවලි කළමනාකරණය කරනවා වාගෙම අපේ මතකයත් කළමනාකරණය කරනවා. ඒ කළමනාකරණය කිරීමේදී අපි දන්නවා CPU එකේ control unit එකත් භාවිතයට ගන්නවා. අපි ඊළඟට යනවා උපාංග කළමනාකරණ නැත්නම් device management. පරිගණකයට කොච්චරනම් device සවි කරනවද නේ? කොච්චරනම් device සම්බන්ධ කරනවද පරිගණකයට? hard disk එක, printer එක, graphic card එක, scanner එක, keyboard එක, mouse එක, printer එක මේ වගේ device කොච්චරනම් හයි කරනවද? මේ හැම device එකක්ම manage කරනවා මේ drivers හරහා operating system එක. අපි කියන්නේ අර device drivers ගැන එහෙම කතා කරනකොට මෙහෙයුම් පද්ධතියට මේ device එක වැඩ කරන හැටි හඳුන්වා දෙන්න ඕනේ කියලා. එහෙම හඳුන්වා දුන්නාට පස්සේ ඒක හරියාකාරව කළමනාකරණය කරලා ඒකෙන් වැඩ ගන්නේ operating system එක. ඒතර operating system එක උදා දෘඩාංග කළමනාකරණ යටතේ අපේ පරිගණකයට සම්බන්ධ කරන උපාංගත් හරියාකාරව කළමනාකරණය කරනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ අපි දන්නවානේ අපේ පරිගණකයේ ප්‍රධාන උපාංගයක්නේ hard disk එක කියන්නේ. හදිසියවත් hard disk එක වැඩ කරන්නේ නැතුව ගියොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතා ගන්න පුළුවන්. පරිගණකේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. සියලුම දත්ත ගොනු දත්ත software මේ හැම එකක්ම ගබඩා කරලා තියෙන්නේ hard disk එකේ. ඒත් hard disk එකේ පුතේ මේ වගේ folders විදිහට හරි file විදිහට හරි පරිගණකයේ තුල දත්ත තැන්පත් කරලා තියෙනවා hard disk එකේ. ඒවා හරියාකාරව මේ ගොනු විදිහට file විදිහට store වෙලා පිළිවෙලට ගබඩා වීම සිද්ධ කරන්නේ කවුද? ගොනු කළමනාකරණය ෆයිල් මැනේජ්මන්ට් කරන්නේ කවුද පුතේ? ඔපරේටින් සිස්ටම්. පැහැදිලි. එහෙනම් අපි ඔපරේටින් සිස්ටම් හાર્ඩ්වෙයාර් මැනේජ්මන්ට් යටතේ ඊළඟට කරන කාරණාව මොකද්ද කිව්වේ? ආරක්ෂක කළමනාකරණ සිකියුරිටි මැනේජ්මන්ට්. ඔයාලා දන්නවනේ පුතාලා ඔයාලගේ ඔපරේටින් සිස්ටම් එකේ පුළුවන්කම තියෙනවා නේද? මොනවාද? ඕනනම් පාස්වර්ඩ් එකක් දාන්න නේද? login password එකක් username එකක් password එකක් මේ වගේ දේවල් ඇතුළු කරන්න පුළුවන්. ඒ විදිහට password එකක් දාලා අපේ පරිගණකයේ ආරක්ෂක කළමනාකරණය සිද්ධ කරන්න පුළුවන්. ඒක maintain කරන්න ඒක කළමනාකරණය කිරීම සිද්ධ කරන්නේ කවුද? operating system එක. ඊළඟට අපිට මේ යටතේ තියෙන අනිත් එක තමයි ජාල කළමනාකරණය. ඔයාලා දන්නවා දැන් මේ මොහොතේ පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලගේ ෆෝන් එක හරි කම්පියුටරේ හරි ලැප් එක හරි අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙනකොට මේ අන්තර්ජාලයේ කළමනාකරණ කාර්යභාරයන් සිද්ධ කරන්නේ කවුද? ජාල කළමනාකරණයේ යටතේ මෙහෙයුම් පද්ධතිය විසින්. එහෙනම් පුතා පේනවද? මෙහෙයුම් පද්ධතිය දෘඩාංග කළමනාකරණ යටතේ කළමනාකරණය කරන දේවල්. අපි කතා කරොත් එම් ක්‍රියාවලි කළමනාකරණය, මතකයේ කළමනාකරණය, එතකොට device නැත්නම් උපාංග කළමනාකරණය, එතකොට එතනින් ගියාම ගොනු කළමනාකරණය, ආරක්ෂක කළමනාකරණය, ජාල කළමනාකරණය මේ ඔක්කොම සිද්ධ කරනවා මෙහෙයුම් පද්ධතිය විසින් දෘඩාංග පාලනය යටතේ. එනකොට අපි කතා කරා පරිගණකයේ කාර්යභාරයේ ප්‍රධාන කොටස් දෙකක්. එකක් දෘඩාංග කළමනාකරණය වෙනකොට අනිත් එක මොකක්ද අපි කිව්වේ? පරිශීලක අතුරු මුහුණතක් සැපයීම. දැන් එහෙනම් අර අපි ඉස්සරේ කතා කරපු ඔපරේටින් සිස්ටම් ගැන කතා කරද්දී ඔයාලා දැක්ක පළවෙනිම ඔපරේටින් සිස්ටම් එක ගැන කතා කරා Windows නෙමෙයි DOS ඔපරේටින් සිස්ටම්. DOS නැත්නම් DIS ඔපරේටින් සිස්ටම් එක සහ Windows අතර ගත්තොත් එහෙම එතන ඉන්ටර්ෆේස් දෙකක් අතුරු මුහුණක් දෙකක්. එහෙනම් පරිශීලක අතුරු මුහුණත් සපයනවා නම් ඒ පරිශීලක අතුරු මුහුණත එක්ක DOS එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Windows එහෙම නැත්නම් අපි කියනවා ඒකට CLI ඉන්ටර්ෆේස් එක වෙන්න පුළුවන් GUI ඉන්ටර්ෆේස් එක වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට අපේ මේ පරිශීලක අතුරු මුහුණත් වල තියෙන ඉන්ටර්ෆේස් වර්ග දෙක ගැන අපි ඊළඟට ඉගෙන ගන්න යනවා. එහෙනම් ඔයාලට පේනවා ඇති 18 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ප්‍රධාන අතුරු මුහුණත් වර්ග දෙක මොකක්ද කියලා. මොනවද පුතා ප්‍රධාන අතුරු මුහුණත් වර්ග දෙක මට ඇහෙන්න කියන්න බලන්න මේක. විධාන පේලි අතුරු මුහුණත් චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. විධාන පේලි අතුරු මුහුණත් සහ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් ඉංග්‍රීසියෙන් කිව්වොත් CLI interface සහ GUI interface command line interface and graphical user interface කියලා ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. එහෙනම් පුතා අපේ 18 වෙනි ප්‍රශ්නයේ පිළිතුර හැටියට ලියා ගන්නකො මේක. ප්‍රධාන අතුරු මුහුණත් වර්ග දෙකයි.
ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකෙන්ම ලියා ගන්න. හරිද පුතාලා ලියලා ඉවරයි නේද? ඉවරයි සර්. හරි. අපි එහෙනම් බලමු මේ GUI ඉන්ටර්ෆේස් එකයි CLI ඉන්ටර්ෆේස් එකයි අතර තියෙන වෙනස්කම් සංසන්දනය කරලා. එහෙනම් මුලින්ම බලමු ඔයාලට රූප සටහන දීලා තියෙනවා මම පෙන්නන්නම් CLI ඉන්ටර්ෆේස් එක. command line ඉන්ටර්ෆේස් එකට මම උදාහරණයක් දීලා තියෙන්නේ DOS කියන ඉන්ටර්ෆේස් DOS කියන operating system එක. එතකොට DOS කියන මෙහෙයුම් පද්ධතිය CLI ඉන්ටර්ෆේස් කියලා කියනවා. මොනවද පුතා මේකේ තියෙන ලක්ෂණ මොකක්ද මේකේ තියෙන වෙනස අපි කතා කරමු බලන්න. මේ ඉන්ටර්ෆේස් එක මගින් කොහොමද අපි පරිගණකයට දත් ඇතුළු කරන්නේ? මවුස් එකක් එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද? සියලුම විධානයන් මොනවද කරන්න ඕනේ? යතුරු පුවරුව පාවිච්චි කරලා විධානයන් දත්ත විධානයන් සියල්ලම ටයිප් කරන්න ඕනේ. ටයිප් කළාම ඇතුළු කරන්න. එතකොට මේ ඉන්ටර්ෆේස් එක ගත්තාම අපිට පහසුද වැඩ කරන්න? නෑ. අපිට විධානයන් මතක තියාගෙන ඉන්න ඕනේ. විධානයන් මතක තියාගෙන ඉන්නවා කියන්නේ ඒත් ඒ වගේ. ඒ වගේම මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. භාවිතා කරන්නා සහ මිත්‍රශීලී නෑ. එපා වෙන වැඩ කරන්න ගියාම නේද? මිත්‍රශීලී බවක් අඩුයි. එකවරකට වැඩ කරන්න පුළුවන් මෘදුකාංග කීයද? එකයි. එකවරකට එක software එකක් එක විතරයි වැඩ කරන්න පුළුවන්. එකවරකට එක මෘදුකාංගයක් එක විතරයි වැඩ කරන්න පුළුවන්. එක එකක් නේද? භාවිතා කරන්නා මිත්‍රශීලී නෑ. භාවිතය අපහසුයි. මේ වගේ කරුණු කාරණා ගොඩක් තියෙනවා මේ CLI ඉන්ටර්ෆේස් එකේ නේද? වැඩි භාවිතා කරන්න කැමතිත් නෑ නේද ගොඩක් අය. ඉතින් මල්ටිමීඩියා ඔප්ෂන්ස් ඔය ෆීචර්ස් ඒවා පාවිච්චි කරන්න පුළුවන්ද? බහුමාධ්‍ය භාවිතයන් පුළුවන්ද? මොන හරි සින්දු බෑ. නේද? මොන හරි ෆිල්ම්ස් බලන්න ඒ වගේ දේවල් මේකේ කරන්න බෑ. මේක CLI ඉන්ටර්ෆේස් එකක්. සීමා සහිත වැඩ කටයුතු ප්‍රමාණයක් තමයි කරගන්න පුළුවන්. අපි ඉතින් මේ CLI ඉන්ටර්ෆේස් එක ගැන වෙනම මම කොටු දෙකක් දාලා තිනවා වගු දෙකක්. ඒක CLI පැත්තේ මේ ටික ලියාගමු මොනවද අපිට කියන්න තියෙන්නේ සෑම විධානයක්ම ටයිප් කිරීම මගින් ඇතුළු කළ යුතුයි කතන්දරේ හරියනේ ඔක්කොම විධාන අපි ටයිප් කරන්න ඕනේ හරි භාවිතා කරන්නා සහ මිත්‍රශීලී මෙහෙයුම් පද්ධතියක් නොවේ අපි කතා කරා එක්වරකට එක් වැඩසටහනක් පමණක් ධාවනය කළ හැකියි බහුමාධ්‍ය පහසුකම් තියනවද නැද්ද භාවිත මොකද්ද මේ බහුමාධ්‍ය පහසුකම් තියනවද නැද්ද පුතේ නෑ හරි අපි ඒක ලියාගමු එනම් මේ ටික ලියාගමු
හරි වෙලා වැද්ද ඇති සර්. නැති හරි අපේ මීඩියම් අය ඉන්නවද ක්ලාස් එකේ ඉංග්‍රීසි මීඩියම් අය පොඩක් අත උස්සන්න බලන්න ඉන්නව නේද හරි නෝට් එක ලියා ගන්න හරි අපි ඊළඟට යමු GUI interface එක graphical user interface එක අපි එකක් බලමු බලන්න graphical user interface එක මේ ඔයාලට පේන්නේ graphical user interface එක CLI නෙමෙයි විධාන රේඛා අතුරු මොනක් නෙමෙයි පේන්නේ මේ ඔයාලට පේන්නේ මොනවාද චිත්‍රක පරිශීලක අතුරු මොනක් මොකක්ද අපි ඒකට කියන්නේ GUI interface එක graphical user interface එක දැන් එහෙනම් අපි CLI interface එකේ දත්ත ඇතුළු කරේ සියලුම දත්ත විධාන ටයිප් කරලානේ පුතේ මේකේ කොහොමද අපි දත්ත සහ විධාන ඇතුළු කරන්නේ කොහොමද ඇතුළු කරන්නේ මොනවා පාවිච්චි කරලා උත්තර දෙන්න ඕනේ නිශ්ශබ්ද වෙන්න බෑ මවුස් එක පාවිච්චි කරලා මොකද කරන්නේ අපි මවුස් එක පාවිච්චි ක්ලික් කරනවා කොහෙද ක්ලික් කරන්නේ කොතනද ක්ලික් කරන්නේ අයිකන් උඩ අයිකන්ස් උඩ ක්ලික් කරනවා. ඒතර මවුස් එක පාවිච්චි කරලා අයිකන්ස් උඩ ක්ලික් කරලා විධානයක් දෙන්න පුළුවන්. ඒතර විධාන සහ දත්ත ලබා දීම සඳහා පුතේ තියෙනවා අපිට එහෙනම් මේ GUI interface එකේ මොනවද? icons. නේද? ඒ වගේම මේ වගේ තිරයකට මේ වගේ කවුළුවකට අපි කියන්නේ මොකක් කියලාද මේ වගේ එකට? මං ගියසරත් කිව්වා. මොකක් කියලාද කියන්නේ? වින්ඩෝ එක. එහෙනම් අපිට දත්ත සහ උපදේශ ඇතුළු කරන්න වින්ඩෝ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ වට කියන්නේ icons කියලා. මේ චූටි කැලේ වලට මොනවද කියන්නේ? icons කියලා. ඒ වගේම මේ start button එක උඩ ක්ලික් කරපුවම ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම මේ open වෙනවා එකක්. අපි එකට කියනවා menu එකක් කියලා. මොකද්ද මේකට කියන්නේ? menu එක. දැන් menu එකක් තියෙන්නේ මෙතන විතරක් නෙමෙයි තවත් හැමතැන් වලදීම මේ menu එක හම්බ වෙනවනේ. ඊළඟට මේ යහට මෙහාට යන මේ ඊතලයට මොකක්ද අපි කියන්නේ? pointer එක. මොකද්ද මේකට කියන්නේ? pointer. එහෙනම් පුතේ GUI interface එකක අපි දත්ත සහ උපදෙස් ලබා දීම සඳහා Windows පාවිච්චි කරනවා. icons පාවිච්චි කරනවා. menu පාවිච්චි කරනවා. pointer පාවිච්චි කරනවා. Windows icons menu pointer අපි ඒකට වචනයක් විදිහට WIMP ඒකට කියනවා WIMP මොනවාද WIMP 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 පාවිච්චි කරනවා W කියන්නේ Windows I කියන්නේ icons M කියන්නේ menu P කියන්නේ pointer Windows icons menu pointer මෙන්න මේ විදිහට බලන්න Windows කියලා කියන්නේ මේ කවුළු icons කියන්නේ මෙන්න මේ වගේ ඒවා menu මේ menu එකක් අපි මේ mouse එකේ එහාට මෙහාට දක්වන්නේ කියලා කියනවා pointer එක මේකට කියන්නේ pointer එක නේද ඉතින් ඒ වගේ Windows icons menu pointer භාවිතා කරලා තමයි GUI interface එක දත්ත සහ උපදෙස් ලබා දෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා අර කෙලිය විධාන රේඛා අතුරු මුණතේදී දත්ත ලබා දීම ටයිප් කිරීම මගින් සිද්ධ කරනවා. එහෙනම් ඉස්සරහෙන් අපිට මොකද්ද ලියන්න වෙන්නේ? කොහොමද ලියන්නේ? දැන්ම ලියන්න එපා. දත්ත සහ උපදෙස් ලබා දෙන්නේ මොනවා පාවිච්චි කළාද? WIMP පාවිච්චි කරලා. මොනවද පාවිච්චි කරන්නේ? WIMP WIMP WIMP. Windows icon menu pointer පාවිච්චි කරලා තමයි දත්ත සහ උපදෙස් ලබා දෙන්නේ. ඊළඟට අරක කියලා තිබ්බ මොකද්ද? ඊළඟ එක CLI interface එක මොකක්ද දෙවෙනියට කිව්වේ? භාවිත කරන්නා සහ මිත්‍රශීලී. භාවිතා කරන්නා සමග මිත්‍රශීලී නොවේ කියලා කිව්වේ අරකනේ. දැන් මේකේ මොකද්ද කියන්නේ? භාවිතා කරන්නා සහ මිත්‍රශීලී. යාළුවෝ මෙයත් එක්ක වැඩ කරන්න හරි පහසුයි අපිට නේද? බැරි වෙලාවත් අපි Word වල මොන හරි දෙයක් type කරලා නිකන් අපි දන්නේ නැතුව close button එක මෙබුණොත් මෙයා මොකද කියන්නේ අපිට? Are you sure you want to change this document කියලා අහනවා. ඔයාලට මේක save කරන්න ඕනද මේක වෙනස් කරන්න ඕනද කියලා අහනවා. නේද? close button එක press කරොත් ඔයාලට අවශ්‍යමද මේක ඉවත් වෙන්න කියලා අහනවා. උත්තර තුනකුත් දෙනවා. yes no cancel. බලන්න කොච්චර අපිත් එක්ක යාළුද කියලා මේ. ඒකයි කියන්නේ භාවිතා කරන්නා සහ මිත්‍රශීලී. තුන්වෙනි එක මොකක්ද අපි කිව්වේ? DOS එකේදී නැත්තම් CLI interface එකේදී මොකක්ද කිව්වේ තුන්වෙනි එක? එක් වරකට එක් වැඩසටහනක් පමණක් එක් වරකට එක් වැඩසටහනක් පමණයි ධාවනය කරනවා. GUI ගැන මොකද කියන්න තියෙන්නේ? මේ ඉන්ටර්ෆේස් එක. එක් වරකට වැඩසටහන් කීපයක් වද ධාවනය කරන්න පුළුවන්. අපි අන්තිමට කිව්වා මොකද්ද? මොකද්ද කිව්වේ? පහසුකම් නැත. බහුමාධ්‍ය පහසුකම් නැත කියලා CLI ඉන්ටර්ෆේස් එකේ. මේකේ මොකද්ද කියන්න තියෙන්නේ? බහුමාධ්‍ය පහසුකම්
ඇත. ඉතින් ওই ටික අපි ලියාගමු මෙන්න මෙහෙම. චිත්‍රක පරිශීලක අතුරුමුණත් මෙහෙයුම් පත්‍ය ඉස්සරහින් ওই පිළිවෙලටම ලියාගත්තාම අපිට සංසන්දනය කරන්න කියලා කවදා හරි දුන්නොත් GUI ඉන්ටර්ෆේස් එකයි CLI ඉන්ටර්ෆේස් එකයි අපිට ওই ටික දක්වන්න පුළුවන්. පුතාලා ලියා ගන්න බලන්න මේක. හරිද පුතාලා? හරි සර්. right. අපි එහෙනම් ඔය කොටසත් එක්කම අවසන් වෙනවා මෙහෙයුම් පද්ධති පාඩම. මෙහෙයුම් පද්ධති ගැන අපි ගොඩාක් කතා කරා මේ දවස් ටිකේ. දැන් එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති පාඩමේ තව මෘදුකාංග කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ තමයි පද්ධති මෘදුකාංග වල එන උපයෝගීතා මෘදුකාංග. ඉතින් උපයෝගීතා මෘදුකාංග මොනවද කියලා පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. නේද? දැනට පාවිච්චි කරන උපයෝගීතා මෘදුකාංග ගණනාවක් ඔන්න මම පෙන්නනවා. උපස්ථ මෘදුකාංග, තැටි සුපරීක්ෂණ, තැටි ප්‍රතිභාගීකරණ, ගුණදත්ත සංකෝචන කියලා සිංහලෙන් ඕම වෙනවා. ඉංග්‍රීසියෙන් disk backup, disk scanner, disk defragmenter, file compress, disk partitioning, screen saver, disk manager, task manager, disk formatting. ඉතින් මේ වගේ මේ කීපයක් මම ඔය දක්වලා තියෙන පරිගණක නඩත්තු කිරීම සඳහා පාවිච්චි කරන මෘදුකාංග තමයි අපි උපයෝගීතා මෘදුකාංග නැත්නම් යුටිලිටි software කියලා කියන්නේ. ඉතින් මේ උපයෝගීතා මෘදුකාංග වලින් මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? මේ ආදී වශයෙන් කරුණු කාරණා ටිකත් ඔයාලා අනිවාර්යෙන් දැනගත යුතුයි පරිගණකයක් භාවිතා කරනකොට. ඒක නිසා මෙන්න මේ උපයෝගීතා මෘදුකාංග ගැන තමයි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ. මොකද පුතා ඉස්සෙල්ලාම අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද? backup software. මෘදුකාංග නැත්නම් backup software. දැන් backup software කියලා කිව්වහම මොකක්ද අපේ හිතට එකපාරට backup කරගන්න. දැන් අපි දන්නවා අපේ පරිගණකයේ නේද 100% අපිට විශ්වාස නැහැනේ. හිතපු ගාම පරිගණකයේ දෘඪ තැටිය ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. hard disk එක මොන හරි bad sector එකක් එන්න පුළුවන්. කවුරු හරි මොකක් හරි අන්තර්ජාලය ඔස්සේ වෛරස් එකක් ඇවිල්ලා සියලුම files damage වෙලා යන්න පුළුවන්. දැන් මේ වගේ දෙයක් සිද්ධ වුණොත් කාට කියන්නද නේද? මෙච්චර කාලයක් සේව් කරලා තිබ්බ ෆොටෝස්, වීඩියෝස්, සින්දු, ඒ වගේම software මේ සියල්ලම අපි අතින් විනාශ වෙලා ගියොත් දවස් ගාණක් වැඩ කරපු ෆයිල් ටිකක් නේද? එයාගේ දෙයක් ලොකු හානියක්. ඉතින් පුතා අපි පරිගණකයේ මෙන්න මේ වගේ අපේ අත්‍යවශ්‍ය දත්ත මෘදුකාංග මේ ගොනු සුරක්ෂිතව තියාගන්න නම් අපිට පුළුවන් බෑකප් software එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපි පරිගණකයේ දිනදා වැඩ කටයුතු කරනකොට අත්‍යවශ්‍ය දත්ත අපේ hard disk එකට අමතරව අපේ පරිගණකයේ තියෙන hard disk එකට අමතරව මේ කම්පියුටර් එකේ තියෙන hard disk එක ගැන අපිට ෂුවර් නැත්තම් මේ පරිගණකයේ තියෙන hard disk එකට අමතරව වෙන external hard disk එකක මොකද්ද වෙන්නේ? මොනවා කරන්නද? බෑකප් කරලා තියාගන්න පුළුවන්. උපස්ථ පිටපතක් විදිහට තියාගන්න. මොනවා හරි සිද්ධියක් වෙලා කම්පියුටරේ hard disk එක වැඩ කරන්නේ නැතුව ගියොත් නේද? external hard disk එක නැත්නම් backup hard disk එකක වුණාම මේක ඇතුළෙම තියන්න පුළුවන් නේද? backup hard disk එක තුල දත්ත සුරක්ෂිතයි. ඒක නිසා තමයි අපි කියන්නේ උපස්ථ පිටපත් තබාගෙන යන software එකක් කරහා තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙනු වල තියන්න පුළුවන්. දැන් මම නම් ඉතින් software හරහා තියන්නේ මගේ
සාමාන්‍ය මාසයකට සැරයක් විතර වාගේ මගේ වැදගත් ෆයිල්ස් එහෙම තියෙනවා නම් අප්ඩේට් කරපු ප්‍රසන්ටේෂන් වාගේ තියෙනවනේ මෙන්න මේ වගේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක මම බෑකප්ස් තියාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම නැතුව ඔටෝමැටිකලි බෑකප්ස් හදාගන්න බෑකප්ස් තියාගන්නත් අපිට පුළුවන්. ඉතින් නිතර අපි අත්තගුණ එක භාවිතා කරනවා නම් ඉතින් ඒ සඳහා සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. අපි ඒ ගැන තමයි අද කතා කරන්නේ. පරිගණකයේ දෘඪ තැටි අකර්මණ්‍ය වුණොත් අත්‍යවශ්‍ය ගොනු සහ මෘදුකාංග ආරක්ෂා කර ගැනීම සඳහා තමයි ගොඩක් දුරට බෑකප් සොෆ්ට්වෙයාර්ස් භාවිතා කරන්නේ. ඉතින් මම ගැන කිව්වොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට පරිගණකයේ අත්‍යවශ්‍ය ගොනු සහ මෘදුකාංග වල උපස්ථ පිටපත් තබා ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංග තමයි මේ උපස්ථ මෘදුකාංග නැත්නම් බෑකප් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. ඉතින් යට තියෙන backup and restore, Acronis True Image, නේද? US Todo backup, Cobian backup මේ වගේ backup තියාගන්න පුළුවන් මෘදුකාංගත් ගණනාවක් දැනට ලෝකේ භාවිතා කරනවා. ඉතින් පුතා මේක ලියාගමු. මෙන්න මේවා හැම එකක්ම උපයෝගිතා මෘදුකාංග. උපයෝගිතා මෘදුකාංග පරිගණකේ නඩත්තු කරන්න පාවිච්චි කරනවා. පුතා ලියාගන්න මේක. backup software ගැන. උදාහරණ ටිකක් දාගන්න ඕනේ. මේ පල්ලෙහාට backup and restore Acronis True Image. හරි පුතාලා ලියලා ඉවරද? නෑ සර්. ලියාගන්නකෝ. වෙලාව ඇති නේද දැන්? හරි. ඇති සර්. අපි ඊළඟ එකට යමු. මොකක්ද අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ? disk scanner. පුතා අපේ පරිගණකයේ hard disk එක. දැන් මම එකක් පෙන්නන්න hard disk එකක්. මේ තියෙන්නේ hard disk එකක්. මේක ටිකක් පොඩි hard disk එකක්. නේද? මේ hard disk එක laptop පරිගණකයක hard disk එකක්. එතකොට මේ hard disk එකෙන් අපි අර වගේම තමයි මේ hard disk එකෙත් දත්ත තැම්පත් වන්නේ ලොකු hard disk එක වගේම තමයි මේකෙත් platter එකක් තියෙනවා. මේකේ ස්පින්ඩලය තියෙනවා. මේකේ actuator එක තියෙනවා. actuator arm එක තියෙනවා. head එක තියෙනවා නේද? අර hard disk එකේ තියෙන කොටස් ඔක්කොම මේකේ තියෙනවා. එතකොට මේ hard disk එකේ තමයි දත්ත තැම්පත් වන්නේ. මේ දත්ත තැම්පත් වෙනකොට පුතා hard disk එකේ දත්ත තැම්පත් වන්නේ tracks සහ sectors ක්‍රමයට. දැන් මෙහෙම tracks බෙදෙනවා. මෙහෙම බෙදුවට පස්සේ මෙන්න මේ එක කොටසක් ගත්තොත් මේ වගේ එකකට කියන්නේ sector එකක් කියලා. මොකක්ද කියන්නේ මේ වගේ කොටසකට කියන්නේ? sector එකක්. එතකොට මේ sectors වල තමයි දත්ත තැම්පත් වන්නේ. කාලයක් අපි ඔය hard disk එක වැඩ කරනකොට මේ sectors damage වෙන්න පුළුවන්. bad sectors ඇති වෙනවා. bad sectors ඇති වුණොත් එහෙම අපිට සමහරට වැඩ කරන්න බැහැ. දැන් මේ වගේ අවස්ථාවක මේ hard disk එකේ තියෙන තත්ත්වය පරීක්ෂා කරගන්න. මේ hard disk එකේ තියෙන ගුණාත්මක භාවය දැන් මේ වෙනකොට ඒකේ පවතින status කොහොමද බලාගන්නේ? නේද? අපි පාවිච්චි කරනවා scan disk එකක්. නැත්තම් තැටි සුපරීක්ෂණය. සමහර software තියෙනවා මේ තැටි scan කරලා ඕනනම්
අඩුපාඩු තියෙනවා නම් හදන්නත් පුළුවන් ඔප්ටිමයිස් කරන්න එහෙමත් හැකියාවක් තියෙනවා නේද සමහර වෙලාව ස්කෑන් කරන්න විතරයි තියෙන්නේ ඒක රිපෝට් එකක් ගන්න. ඉතින් ඒ වගේ hard disk එකක් සුපරීක්ෂණය කරන්න. තැටි සුපරීක්ෂණ මෘදුකාංග භාවිතා කරන මෙන්න මේ වගේ. තැටි සුපරීක්ෂණ මෘදුකාංග අපි කියන්නේ මට disk scanner software. ඔයාලට පේනවද මේ ස්කැනර් software එක මේ? මේක පේනවනේ හැමෝටම නේද? නැද්ද? නෑ සර්. පේන්නේ පොඩ්ඩක් ඉන්න. right. තැටි සුපරීක්ෂණ මෘදුකාංග. තැටි සුපරීක්ෂණය. දැන් මේ ස්කැනර් software එක බලන්න ඔයාලට පේනවා ඇති මේ පිරි යනවා hard disk එක ස්කෑන් වෙනකොට. මේ කොළ පාටින් පෙන්වන්නේ මොනවාද? යටින් පෙන්වන කුඩාවට disk block without read error. disk එකේ තියෙන errors නැති එව්වා. රතු පාටින් පෙන්වන්නේ මොනවාද? read error in this block. මේ block එකේ errors තියෙනවා. හරියට සෙක්ට් එකක් කියනවා වගේ තමයි. නේද? ගිගාබයිට් 50.9ක hard disk එකක් මේ ස්කෑන්. ඒතර ස්කෑන් කරද්දී යාට අහු වෙලා තියෙනවා errors 50ක් මේ වෙනකොට මේ තියෙන්නේ. errors found 50. වෙනවද? ඉතින් මේ වගේ තැටි සුපරීක්ෂණ disk scanner software දැන් මේකේ නම තමයි Aeolic disk scanner 1.2 software එක නම. එහෙනම් මෙන්න මේක අපි දැනගත්තු මොකද පරිගණකයේ දෘಢ තැටියේ දෝෂ හඳුනා ගැනීම සඳහා දෘঢ় තැටිය සුපරීක්ෂණය සඳහා භාවිත කරන මෘදුකාංග තමයි මොනවාද? තැටි සුපරීක්ෂණ මෘදුකාංග. එහෙනම් අපිට දෙවෙනි එකට ලියා ගන්න පුළුවන් තැටි සුපරීක්ෂණය සම්බන්ධයෙන් පරිගණකයේ දෘঢ় තැටියේ දෝෂ හඳුනා ගැනීම සඳහා තැටි සුපරීක්ෂණ කරන තයි ස්කෑන් කරන්න පාවිච්චි කරන මෘදුකාංග කියලා. ලියා ගන්නකෝ. හරි. අපි ඊළඟට කතා කරනවා තවත් උපයෝගීතා මෘදුකාංගයක් ගැන. මොකක්ද? මොකක්ද මේකේ නම? සර් අර ටික අප පොඩ්ඩක් දාන්නකෝ. චුට්ටයි තිබ්බේ ඒකේ. පරිගණකයේ දෘಢ තැටියේ දෝෂ හඳුනාගෙන දා දෘಢ තැටියේ සුපරීක්ෂණතා භාවිතා කරන මෘදුකාංග. හරිද? හරි සර්. අපි ඊළඟට කතා කරන්නේ මේ මොකද්ද? තැටි ප්‍රතිභාගීකරණය disk defragmenter කියලා කියන්නේ. මොකද්ද මේ තැටි ප්‍රතිභාගීකරණය disk defragmenter කියලා කියන්නේ? මේ ගැන චුට්ටක් කතා කරන්න වෙනවා අපිට. මොකද අපේ පරිගණකයේ දත්ත තැන්පත් වන්නේ track සහ sector ක්‍රමයට කියලා මම ඔයාලට කිව්වා. නේද? ඒ කියන්නේ sectors වල තමයි දත්ත තැන්පත් වන්නේ. දැන් එහෙනම් මම පොඩ්ඩක් ඔක ඇඳලා පෙන්නන්නම්. අපි දැන් මෙහෙම hard disk එක ගත්තාම ආයෙ ආපහුන මම අඳිනවා මේ තියෙන track එක track ගොඩාක් තියෙනවන්න නේද? ඊට පස්සේ මම මෙහෙම බෙදුවොත් මේ එක කොටසකට මොකක් කියලාද කියන්නේ පුතේ අපි කිව්වේ? සෙක්ටර්. sector එකක් කියලා කිව්වා. එතකොට දත්ත තැන්පත් වන්නේ කොහෙද? sector තැන්පත් වන්නේ sectors. දැන් එහෙනම් අපි හිතමු අපේ hard disk එකට අපි හිතමු මේ දල වශයෙන් නේ එහෙම නෙමෙයි මේ කතන්දරේ මේ දල වශයෙන් අපි හිතමු එක sector එකක ධාරිතාව මෙගාබයිට් 5යි කියලා. මේ sector එකේ ධාරිතාව මෙගාබයිට් 5යි කියලා හිතන්නකො දල වශයෙන්. වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු අපි පරිගණකයට තැන්පත් කරනවා මෙගාබයිට් 20ක ෆයිල් එකක්. මෙගාබයිට් 20ක ෆයිල් එකක් අපේ hard disk එකට සේව් කරන්න යනවා.
එතකොට එක සෙක්ටර් එකක ධාරිතාව කොච්චරද තියෙන මෙගාබයිට්? 5යි. ගබඩා කරන්න. එතකොට මේ ගබඩා වෙනකොට hard disk එකේ sectors වල 20 කෑල්ලක් නැහැනේ කොහෙවත්. ඉතින් මෙයා මොකද කරන්නේ? 5ක් මෙතනින් ගන්නවා, තවත් 5ක් මෙතනින් ගන්නවා, තවත් 5ක් මෙතනින් ගන්නවා. දැන් 5 කෑලි කීයක සේව් වෙනවද මේක? 4ක සේව්. අතර මේ ෆයිල් එක මෙගාබයිට් 20 5 කෑලි 4ක සේව් වෙනවා. දැන් 20 හරිනේ. දැන් ඊට පස්සේ අපි හිතමු අපි තවත් මෙගාබයිට් මෙගාබයිට් 15ක ෆයිල් එකක් සේව් වෙන්නේ. මෙගාබයිට් 15යි. දැන් මෙගාබයිට් 15 එකක් මේකේ තියනවද කොහෙවත්? නෑ, ඉඩක් නෑ. දැන් මොකද කරන්නේ? මෙතනින් 5ක් සේව් වෙනවා. මෙතනින් 5ක් සේව් වෙනවා. මෙතනින් 5ක්. දැන් 15 හරි. දැන් එකම ෆයිල් එකේ දත්ත තැම්පත් වෙලා තියෙන්නේ කෑලි කෑලි වලට. අපි දැන් මෙහෙම තැම්පත් වෙනවාට කියනවා ඛණ්ඩණය වෙනවා දත්ත. මොකද නැත්නම් කියනවා මේ ෆ්‍රැග්මන්ට් වෙනවා කියලා. data මොනවා වෙනවද කියන්නේ? ෆ්‍රැග්මන්ට් වෙනවා. අකුරු වෙනස් කරලා එහෙම කියන්න එපා ඈ. ෆ්‍රැග්මන්ට් ෆ්‍රැග්මන්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ ඛණ්ඩණය වෙනවා. කෑලි කෑලි වලට කැඩිලා යනවා කියන අදහස. එතකොට මේ ෆ්‍රැග්මන්ට් වෙලා තියෙන මේ data ටික ඔක්කොම තැන් වල. එහෙම වුණාම හිතන්නකෝ අපි දැන් මෙගාබයිට් මේ 20 ෆයිල් එක අපි ඕපන් කරනවා. ඩබල් ක්ලික් කරලා ඕපන් කරනකොට කම්පියුටරේට සිද්ධ වෙනවා මොකද්ද කරන්නේ? මේ තැන් වල තියෙන මේ ෆයිල් ටික ඔක්කොම එකට එකතු කරලා නේද අපිට ඕපන් කරලා දෙන්න වෙන්නේ. මේ තැන් වල සේව් වෙච්ච ටික එකතු කරලා දෙන්න වෙන්නේ. එතකොට කාර්යක්ෂමව මේ වැඩේ සිද්ධ වෙනවද නැත්නම් වෙලා යනවද ටිකක්? කාලය ගත වෙනවද? ටිකක් මොකද කියන්නේ? වෙලාව යනවා. දැන් හොඳ උදාහරණයක් බලන්නකෝ. උදේ පාන්දර දැන් ඉතින් ඉස්කෝලේ යන්නෙත් නෑ මම උදාහරණයක් අතර ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවනේ දන්නවනේ. නේද? ඊයේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඔයාලා බෑග් එක තිබ්බේ ටීවී ස්ටෑන්ඩ් එක උඩ. සපත්තු දෙක සාලේ ටීපෝ එක යට. ඊළඟට ගෑල්ලා මේක නම් ටයි එක කොහේ හරි දැනක එල්ලලා නැත්තම් පුටු ඇන්දේ. එහෙම නෙවෙන්නේ නේ. ඉස්සරහා තියෙන සාලේ පුටු ඇන්දේ. ඊගාට තව මොනවද? තව ඉතින් ආම්පන්න තියෙනනේ ඒවත් තැන් වල. දැන් මොකද වෙන්නේ? පහවදා උදේ ආයි ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා. දැන් පුතා පුළුවන් වේද ඉක්මනින් ලෑස්ති වෙන්න? ඉක්මනින් ලෑස්ති වෙන්න පුළුවන් වේද? බෑ. ඉස්කෝලේ ලෑස්ති වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අම්මා පලි. උදේට කෑ ගන්නවා අම්මේ මගේ අහවල් එක කොහෙද කියලා. ඉතින් අම්මා හොයලා දෙන්න ඕනේ. නේද? සමහරවිට අම්මට කේන්ති ගියපාර උදේ පාන්දර අම්මත් හරි කාර්ය බහුලයිනේ. නේද? සමහර අවස්ථාවල මං ඇඳගෙන කියලාත් කියනවා. බැරිම දැන. ඇයි ඉතින් ඒ ධර්මයට මේ ළමයින්ට නිච්චි නෑ තියපු තැන් වල තියලා උදේට තමයි එක යුද්ධයයි ඉස්කෙදර. ඉතින් පුතා මොකද වෙලා තියෙන්නේ? අපි හිතාමතාම අපි අවශ්‍ය දේවල් තැම්පත් කරනකොට අනවශ්‍ය තැන් වල තැම්පත් කරලා තියෙනවා. නේද? අර තියෙනවනේ තිබ්බේ කොතනද ගත්තේ කොතනින්ද අහපව් තිබ්බේ කොතනද කියලා එකක් අහලා තියෙනව නේද? අන්න ඒක ඉතා වැදගත්. අපි යමක් ගත්තොත් ගත්තු තැන තියන්න. එහෙම පුරුදු වුණාම පුතා අපිට අනාගතේ හරි ලීසි වැඩ. නේද? දැන් ඔයාලුණත් ඉස්කෝලේ ඇවිල්ලා පුතාලා අර විදියට තියන්නේ නැතුව පොත්පත් එතකොට සපත්තු ඒවා තියන්නේ නැතුව ඔයාලගේ කාමරේ හරි නැත්නම් කාමරයක් නැත්නම් ඉන්න තියෙන තැනක හරි පිළිවෙලට ওই බඩු භාණ්ඩ ටික තියලා තිබ්බනම් උදේ පාන්දර ඉක්මනින්ම ලෑස්තිලා යන්න පුළුවන්. ඉස්කෝලේ. කාටවත් කරදර කරන්නේ නැතුව කෑකෝ ගහන්න නැතුව අම්මට කරදර කරන්නේ නැතුව නේද? එහෙම තමයි ඉතින්. නේද? අපි අහලා තියෙනවා සමහරලාට කොල්ල කොහු අරගෙන නේද? කොසු අරගෙන ඇඳ යට තියෙන එක ගන්නෙ. ඔයා ගන්න බැරුව. ඉතින් ඒ තරම් කට්ටිය ඉන්නේ. අපේ කට්ටිය. ඉතින් ඒක නිසා පුතාලා මේකත් ඒ වගේ තමයි. අපේ ඛණ්ඩණය වෙනවා. ප්‍රතිභාගී මොකද අපි කියන්නේ මේ ෆ්‍රැග්මන්ට් වෙනවා. ෆ්‍රැග්මන්ට් වුණාම අපිට ඒ දත්ත කම්පියුටරෙන් ගන්න ගියාපුවම එයාට ටිකක් වෙලා යනවා මේකට. මේ කැඩි බැල් ටික ඔක්කොම එකට එකතු කරන්න එපා අපිට දෙන්න. උතර වෙලා යනවා.
එතකොට වෙලා යනවා කියන්නේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒතර කාර්යක්ෂමතාවය අඩු වෙන එක ප්‍රධාන වශයෙන් බලපාන මේ ෆ්‍රැග්මන්ට් එක. ඒක නැති කරගන්න මොකද කරන්න ඕනේ? මේ ෆ්‍රැග්මන්ට් වෙච්ච දත්ත එකට එකතු කරන්න ඕනේ. එහෙනම් අපි කියනවා මේකට ඩිෆ්‍රැග්මන්ට් කරන්න ඕනේ. මොකද කරන්න පුතා? ඩිෆ්‍රැග්මන්ට් ප්‍රතිභාගීකරණය කරන්න ඕනේ. එහෙනම් අපි දැන් මේක මෙනුවලි කරොත් එහෙම මෙතන තියෙන දත්ත මම මෙන්න මෙහෙම කරනවා. මේ තියෙන මෙගාබයිට් 5 මෙතනට දානවා. මෙතන තියෙන එක මෙතනට දානවා. දැන් ඔන්න හතරම එක ළඟ තියෙනවා නේද? එක ආසන්නයේ සමීප සෙක්ටර්ස් වල නේද දැන් මේ හතරම තියෙන්නේ. දැන් මේ මෙගාබයිට් 20 තියෙන්නේ මෙහෙම. එහෙනම් ඩිෆ්‍රැග්මන්ට් කරනකොට මොකද වෙන්නේ? මෙගාබයිට් 20 ආසන්න තැන්වල පිහිටනවා. දැන් මොකද වෙන්නේ? දත්ත තැන්පත් කරලා තියෙනවා හරි පිළිවෙලට ඩිෆ්‍රැග් වෙලා තියෙන්නේ. පරිගණකයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැද්ද? hard disk වැඩි වෙනවා. එයාට ඉක්මනින් හොයාගන්න පුළුවන් ළඟ තියෙන. එනකොට අපි සාමාන්‍යයෙන් පරිගණකයේ වැඩ කටයුතු කරනකොට hard disk එකෙන් software install කරනවා, ආයෙ software uninstall කරනවා, file copy කරනවා, file මකනවා, මේ වගේ දේවල් කරනකොට වෙන්න පුළුවන් වැඩක් මොකද්ද? පරිගණකයේ මොනවා වෙනවද? fragment. එහෙම නැත්නම් පරිගණකයේ ඛණ්ඩණය වෙනවා hard disk. ඒවා නැති වෙනවා අපි අර defragmenter කියන utility software එක run කරා නම් මොකද වෙන්නේ පුතා? මේවා හරියට පිළිවෙලට තියෙනවා. ඉතින් අනිත් එක මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ Windows environment එක තුල විතරයි. ඒකත් අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ fragment වෙන මේ ඛණ්ඩණය වෙන දෝෂය ඇති වෙන්නේ Windows වල විතරයි. ඔය Linux operating system එකේ මෙහෙම වෙන්නේ නැහැ. බලන්න දැනගන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා. fragment වෙන එක වැඩි වෙන්නේ නැහැ. defrag කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ Linux OS එකේදී. දැනගන්න ඕන නම් කියලා දෙන්න. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? අපි කියමු. අහුවොත් එහෙමනේ. defragment කරන්න අවශ්‍ය නැත්තේ මොන operating system වලද කියලා. එහෙම ඕනේ නැත්තේ පුතා මේ Linux වල මේ හේතුවක් තියෙනවා. Linux වල මෙහෙමයි වෙන්නේ. අපි તો megabyte 20 save වෙනවා කියලා. megabyte 20 save කරගන්නේ එයා කොහොමද? ඔන්න මෙතන ඔන්න එක පහක් ගත්තා. ඊළඟට ළඟම තව එක පහක් ගත්තා. මේ ළඟම ආසන්න sectors වල තමයි save කරගන්නේ. ආසන්නම sectors වල තමයි save කරගන්නේ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ නැහැ defrag කරන්න. ඒ වගේම එයා තව වැඩක් කරනවා. ආසන්නම sectors වල save කරනවා වගේම මේ වටේ පිටේ sectors ටිකත් මොකද කරන්නේ? හිස් කරලා තියා ගන්නවා. ඒවා වෙනේවත් දෙන්නේ නැහැ. නේ සමහර ගම් එහෙමත් තියෙනවා ගෙදර ඉන්නවා වගේම වටේ පිටේ තියෙන ටිකත් පිළිවෙලට පිරිසිදුව තියා ගන්නවා නිකන් ආය අපිට ඕන වෙයි කියලා නේද. ඉතින් ඒ වගේ මේ වටේ පිටේ තියෙන ටිකත් ඒ sectors ටිකක් පොඩ්ඩක් තියා ගන්නවා ටිකක්. Linux environment එකේදී. ඇයි එහෙම තියාගන්නේ? බැරි වෙලාවත් මේ megabyte 20 ෆයිල් එක අපි අතින් තව ටිකක් වැඩි වෙලා megabyte 45ක් වුණොත් එහෙම ධාරිතාව වැඩි වුණොත් ප්‍රශ්නයක් තියෙනවද? නෑ ප්‍රශ්නයක් නෑ. එයා මොකද කරන්නේ? ආසන්නම තියෙන sectors වල ඒක extract කරනකොට ආසන්නම තියෙන sectors ඒ සඳහා පාවිච්චි කරනවා. එතකොට Linux OS එකේදී ඕන වෙයිද? Linux OS එකේදී ඕන වෙයිද අපිට defrag කරන්න? අවශ්‍ය වෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් එයා මොකද කරන්නේ? ආසන්නම sectors වල තමයි Windows වල තමයි මේ දෝෂේ තියෙන්නේ. එතකොට නේද? එතකොට පුතා මෙතන defragmenter එකෙන් මොකද්ද වෙන්නේ කියලා කිව්වොත් අපි කිව්වා ඔය තැන් වල තියෙන ෆයිල්ස් එකතු කරලා හදනවා කියලා කියනවා. ඒකේ ඔපොසිට් එක තමයි ඔයාලගේ පොතේ පෙළ පොතේ තියෙන්නේ. එතන defragment වලින් මොකද්ද කරන්න කියලා කිව්වොත් මම කියනවා මේම තැන් වල ගොනු ගබඩා වෙලා තියෙනවා. ඒව යාබද sectors වලට save කරගන්න එක තමයි කරන්න කියලා මට note එක දෙන්න පුළුවන්. හැබැයි අපිට මෙහෙම කියන එක ඔපොසිට් එක. මොකක්ද? හිස් අවකාශ ටික එකතු කරලා hard disk එකේ free spaces වැඩි කරනවා. ඒකත් ඒකමයි නේද වෙන්නේ. දැන් මේ තැන් වල තියෙන sectors වල තියෙන ටික එකතු කරපුවාම මොකද පුතා වෙන්නේ? free spaces වැඩි වෙනවනේ තැන් වල. හිස් අවකාශ වැඩි වෙනවනේ sectors වල. හිස් අවකාශ වැඩි වෙනකොටත් පරිගණකේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඉතින් defrag එකෙන් කරන්නේ හිස් අවකාශ වැඩි කරනවා. හිස් අවකාශ වැඩි වෙන්නේ ඇයි? අර තැන් වල තියෙන files එකතු කරන හින්දා. අපි දැන් ඒකට කියන තැන් වල තියෙන file එකතු කරනවා කියලා කියන්නේ නැතුව කියන හිස් අවකාශ ප්‍රමාණය වැඩි කරනවා කියලා. එහෙනම් defragmenter එක මොකද්ද කරන්නේ කියන එක අපි කියමු මෙන්න මෙහෙම. තැටියේ නිදහස්ව පවතින කුඩා ප්‍රදේශ එක්කර විශාල ප්‍රදේශයක් සාදමින්
තැටිය සංවිධානය කිරීම ප්‍රතිභාගීකරණය කියලා කියනවා. නිදහස්ව පවතින කුඩා ප්‍රදේශයක් කරලා විශාල ප්‍රදේශයක් හදලා තැටිය සංවිධානය කරනවා. ප්‍රතිභාගීකරණය. දැන් මේ රූප සටහන හැටියට මට පෙන්වන්න පුළුවන්. මේ තමයි තැන් වල තියෙන සෙක්ටර්ස්. ඉතින් මේ එකතු කරා එකට ඒතර ෆ්‍රී ස්පේසස් ටික වැඩි වුණා. තැටි ප්‍රතිභාගීකරණය. මේ ප්‍රතිභාගීකරණය වෙන අවස්ථාවක් මම ඒක තවදුරටත් පැහැදිලි කරන්නම් ඔයාලට අපේ කම්පියුටරෙන් කොහොමද ප්‍රතිභාගීකරණය කරන්න කියලා. මේ නෝට් එක දාගමු ප්‍රතිභාගීකරණය කියන යටතේ. ලියාගන්න. ලියාගත්ත පුතාලා? හරි නේද? ඕකේ. හරි නේද? හරි සර්. අපි එමනම් ඊළඟ එකට යනවා. මේකේ පොඩ්ඩක් මම පෙන්නන්නම් අපි කොහොමද hard disk එක ප්‍රතිභාගීකරණය කරන්නේ. දැන් ඔයාලගේ කම්පියුටර් එකත් මේ කතන්දරේ ආවොත් අපේ hard disk එක කොහොමද ඩිෆ්‍රැග්මන්ට් කරගන්නේ. නැත්නම් ප්‍රතිභාගීකරණය කරගන්නේ කොහොමද කියලා බලමු. මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි කරන්නේ. අපිට පුළුවන් මේක ලේසියෙන්ම හොයාගන්න. ඔයාලා මෙහෙට ගිහිල්ලා මොකේටද ස්ටාර්ට් බටන් එක උඩ ක්ලික් කරලා වින්ඩෝ එක ඕපන් වෙනකොට ඔයාලා සර්ච් කරන්න DEFRE වගේ කොහොම ගහනකොට පේනවද මේ defrag කියලා මම කියුවා. defragment and optimize your drivers. දැක්කද? ඔව් සර්. defragment and optimize your drivers. මම මේ අකුරු කීපයක් ගෙව DEFRE කියන ගාන මෙතට එනවා. ඒක උඩ ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරනකොට වෙන්න ඔයාලට පේනවා මේ අපේ hard disk ටික පෙන්නනවා. මොනවාද? C1 D1 E1 F1 hard disk ටික පෙන්නනවා. එතකොට අපිට පුළුවන් මේක defrag කරන්න. hard disk drive එක මෙතන ක්ලික් කරා අපිට පුළුවන් optimize කියන බටන් එක press කරන්න. එතකොට මෙයා analyze කරගන්නවා මොන කොච්චරක් fragment වෙලා තියෙනවද කියලා. මේ පේන fragment මේක 0.0යි fragment වෙලා තියෙන්නේ. මේක read කරලා කොච්චරක් fragment වෙලා තියෙනවද කියලා check කරනවා. ඊට පස්සේ අපිට අහව පුළුවන් automatically මේක ගන්නවා මේ defrag කියන බටන් එක press කරපුවම defrag මේ 125ක් මොන analyze කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් කරලා බලන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි ටික වෙලාවක් යනවා. C1 වගේ fragment කරද්දී නම් defrag කරද්දී සෑහෙන වෙලාවක් යනවා. පැය දෙකක් විතර යන්න පුළුවන්. hard disk එකේ ධාරිතාව අනුව වෙනස් වෙනවා. සහ machine එකේ speed එක ගන්නවා. ඉතින් නිකන් ඉන්න වෙලාවක defragment දාලා තියන පොඩ්ඩක් කම්පියුටර් එකේ තියෙන efficiency එක පොඩ්ඩක් වැඩි වෙයි. ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔයාලා කරන්න බෑ නේද? හරි. මේක කරලා බලන්න. එමනම් අපි ඊළඟ එකට යනවා. මොකක්ද අපි කතා කරමින් හිටියේ defragment. අපිට ඊළඟට තියෙන්නේ ගොනු දත්ත සංකෝචනය.
file compress. පුතා අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට පරිගණකයේ ධාරිතාව ගැන අපි ගිය සැරේ පොඩ්ඩක් කතා කරන්න ඇති. පරිගණකයේ ධාරිතාව ගැන කතා කරනකොට සහ ඒත් එක්කම ගොනු වල ධාරිතාවන් එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අපි ගාව පෙන් එකක් තියෙනවා ඒක ඇවිල්ලා 2GB පෙන් එකක් ගිගාබයිට් 2යි. පෙන් ඩ්‍රයිව් එකේ ධාරිතාව ගිගාබයිට් 2යි. පෙන් එකේ ධාරිතාව ගිගාබයිට්. අපි ගාව ෆයිල් එකක් නැත්නම් ෆෝල්ඩර් එකක් තියෙනවා මේක අනිවාර්යෙන් දාගන්න ඕනේ මේකේ 2.2GB තියෙනවා. මේ ෆෝල්ඩර්. දැන් මුදා මේ 2.2GB මේ ෆයිල් එක මේ ෆෝල්ඩර් එක මේ 2.GB RAM එකට දාන්න මේ පෙන් එකට දාන්න පුළුවන්. කියන්න බෑ. පුළුවන් දාන්න. දාන්න බෑ. හේතුව මොකක්ද දාන්න බෑ? බෑසි. හේතුව මොකක්ද දාන්න බැරි? ඇයි බැරි? ඉඩ ප්‍රමාණය අඩු. කැපැසිටි එක අඩුයි. කැපැසිටි එක අඩුයි මේකේ ධාරිතාව වැඩි මේක අඩුයි. ඒතර මොකද වෙන්නේ දාගන්න බෑ. බැරුණාම මොකද කරන්න පුළුවන් අපිට? දැන් සාමාන්‍ය හිතන්නකෝ ඔයාලා ට්‍රිප් එකක් යන ලෑස්ති වෙනවා. දැන් නම් ඉතින් ට්‍රිප් එකක් යනවා කියන එක හීනයක් වගේ කට්ටියන්ට නේද? ට්‍රිප් යන්න බෑනේ දැන්. අපි හිතමු කොහොම නේද? ස්කෝල් ට්‍රිප් එකක් ලෑස්ති කරලා තිනවා යන්න. පහුදා උදේ යන්න තියෙන්නේ. බෑග් එකක් තියෙනවා. බෑග් එක පොඩ්ඩක් කුඩා වැඩි. හැබැයි අරයි යන්න තියෙන රෙදි කන්දරාවයි බඩු කන්දරාවයි වැඩි. ඉතින් ගෙදරින් හොයලා බැලුවා වෙන බෑග් එකක් ඇත්තෙත් නැහැ දාගෙන යන්න. තියෙන්නේ තර බෑග් එක විතරමයි. තියෙන බඩු ප්‍රමාණයත් වැඩි. පුතාලා කොහමරි ඔක අරයි යන්නේ නැද්ද දාගෙන? අරයි යනවා. යනවා. කොහොමද දාගන්නේ? බී කරලා කාට හරි හයියෙන් අල්ලගන්න කියලා අරවා ටික ඔක්කොම ඇතුළට ඔබලා කකුලත් තාලා මත කරලා අරගෙන ඊට පස්සේ කාට හරි සිප් එක වහන්න කියනවා. කම්ප්‍රෙස් කරනවා. මොකද කරන්නේ? කම්ප්‍රෙස් කරලා දාගන්නවා කොහොමද? නේද? ඔක බක් පාර්සල් වගේ දේවල් දාලා තියෙනවා නම් ඉතින් සෝරි තමයි ඒ සමහරු දානවා. බත් ටික නම් කාලා ඊට පස්සේ විසි කරාට පස්සේ ඊගාට පොඩ්ඩක් රිලැක්ස් නේ ඔක. නේද? ටිකක් අඩුයිනේ අනේවා ඉවරනකොට කෑම් පෙට්ටියක් වුණ හරි අලුව ටිකක් හදාගෙන එහෙම තියනවනම් ඕවා ගිහිලා කාලා බිල ඉවරනකොට ඒක ඉවර වෙනවා. ආ එනකොට එච්චර තද බල ගතියක් නැහැ. ඉතින් අපි ඒකට කියන්නේ සම්පින්ඩණය කරනවා දාන්න. කම්ප්‍රෙස් කරනවා. සම්පින්ඩණය කරනවා. ඉතින් ඒ වගේ අපේ මේ ෆයිල් එකත් 2.2GB ෆයිල් එක 2GB එකට දාන්න පුළුවන්. මොකද පුතා කරන්න ඕනේ මේක? දාන්න නම් මොනවද කරන්න ඕනේ? සම්පින්ඩණය කරන්න ඕනේ. කම්ප්‍රෙස් කරන්න ඕනේ. එහෙනම් 2.2GB මේ කැපැසිටි එක කම්ප්‍රෙස් කරන්න අපිට බෑනේ. ෆයිල් එකක් අල්ලන් තද කරන්න බෑනේ. රෙදි ටික තද කරා වගේ. මොකද කරන්න පුළුවන් එන්නේ? ඒ සඳහා තියෙනවා software මෘදුකාංග. ඉතින් ඒවත් උපයෝගිතා මෘදුකාංග කියලා තමයි ගන්නේ. software. ඔය WinShip, WinRAR, එතකොට 7zip වගේ software තියෙනවා. ඒ වගේ software එකකට දාලා මොකද පුතා කරන්නේ අපි ඒක compress කරනවා. compress කරලා පෙන් එකට දානවා. සර් එක්ස්ට්‍රැක්ට් කරනවා කියන්නේ ඒකද? එක්ස්ට්‍රැක්ට් කරනවා කියන්නේ compress කරපු ෆයිල් එක දිග අරිනවට. compress කරපු ෆයිල් එක දිග අරිනවට මොකද කියන්නේ? එක්ස්ට්‍රැක්ට් කරනවා කියලා කියන්නේ. ship කරපු එක දිග අරින එක. එක්ස්ට්‍රැක්ට් කරනවා. අපේ ෆයිල් වලත් තියෙනවා මේ වැඩ කරද්දි අපි දැකලා තියෙනවා. එනකොට මෙන්න මේ කාරණාව අපිට විශාල ප්‍රමාණයේ දත්ත ගොනුවක් තියෙනවනම් ඒවා පරිගණකයේ ධාරිතාව ඉතිරි කර ගැනීම හා ධාරිතාව අඩු කර ගැනීම අරමුණින් අපිට පුළුවන් මොනවා කරන්නද මේ තැටි ප්‍රතිභාගීකරණය වෙන අවස්ථාවක් වලට මේ රූප සරහණෙන් පේනවනේ ඒක බලමු ධාරිතාව අඩු කිරීමේ අරමුණින් විශාල පරිමාණයේ ගොනු සංකෝචනය කිරීම සඳහා තමයි මේ මෘදුකාංග භාවිතා කරන්නේ ඔය WinShip WinRAR ඒ වගේම 7zip වගේ software තමයි පාවිච්චි කරන්නේ මේ සඳහා. පොඩ්ඩක් දාලා බලන්න ඉගෙන ගන්නත් එක්ක. හරි ලියාගමු පුතා එහෙනම් ගොනු දත්ත සංකෝචනය කියන මෘදුකාංග වලින් මොනවද සිද්ධ කරන්නේ? විශාල පරිමාණයේ ගොනු සංකෝචනය කියන දා දාගන්න මෘදුකාංග. ලියාගන්න.
ඔය උදාහරණ ටිකක් දාගන්න. තව ඔය තියෙනවා තව කම්ප්‍රෙස් කරන softwares ගොඩක් තියෙනවා. තව ඔයාලා හොයන්න. Google එකේ search කරලා file compress කරන softwares තව තියෙනවා ගොඩක්. ඔය හොයලා බලන්න. ජනප්‍රිය කීපයක් තමයි මම ඔය දාලා තියෙන්නේ. හරි වෙලාව ඇති ඈ ඇති නේද හරි මම ඊළඟ ප්‍රශ්නේ ඔයාලගෙන් අහනවා මොකද්ද අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කාර්ය කළමනාකරු නැත්නම් ටාස්ක් මැනේජර් නේද කාර්ය කළමනාකරු කියන්නේ කවුද කම්පියුටරේ මැනේජර්ලාත් ඉන්නවනේ කවුද කාර්ය කළමනාකරු කියන්නේ ටාස්ක් මැනේජර් අපි දන්නවා මේ අපේ පරිගණකයේ ගොඩක් දුරට ටාස්ක් මැනේජර් ගැන කතා කරන්නේ පරිගණකයේ පොඩ්ඩක් එහෙම් මෙහෙන් හිර වුණොත් කීබෝඩ් එක වැඩ කරන්නේ නැතුව ගියොත් මවුස් එක වැඩ කරන්නේ නැතුව ගියොත් ඔය කාර්ය කළමනාකරුගේ සහාය බලාපොරොත්තු වෙනවා කට්ටිය. ඒ සඳහා බටන් 3ක් ප්‍රෙස් කරලා ඕපන් කරනවා. කවුද දන්නේ මේ බටන් 3 ගැන? Alt control delete හරියටම හරි good. Alt control delete කියන බටන් 3 එකවර ප්‍රෙස් කරලා කීබෝඩ් එකේ. කීබෝඩ් එකේ Alt කියන්නේ ALT බටන් එක. ALT බටන් එකයි CTRL කියලා බටන් එකක් තියෙනවා. ඒකයි delete බටන් එකයි. මේ බටන් 3 එකවර ප්‍රෙස් කරලා පුළුවන්කම තියෙනවා මොනවා කරන්නද? කාර්ය කළමනාකරු ඕපන් කරගන්න. නැත්නම් ටාස්ක් මැනේජර් විවෘත කරගන්න පුළුවන්කම තියෙනවා. ටාස්ක් මැනේජර් Alt Control Delete press කරලා. එනකොට අපි කාර්ය කළමනාකරු ඕපන් කරගෙන මොකද කරන්නේ ඊළඟට? කාර්ය task bar එක right click කරලාත් ගන්න පුළුවන් නේද? ඔව් එහෙමත් පුළුවන්. අපි දැන් එහෙම කරගන්න බැරි වෙන අවස්ථාවදී මවුස් එකයි කීබෝඩ් එකයි දෙකම හිර වුණොත් මවුස් එක හිර වුණොත් එහෙම කීබෝඩ් එකෙන් කරගන්න පුළුවන් අර. නැත්තම් අපිට තව ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් අපි ඊට කලින් බලමුකෝ මොනවද මෙයා කරන්නේ කියලා කාර්ය කළමනාකරු. සාමාන්‍යයෙන් පරිගණකයේ ක්‍රියාත්මක වෙනකොට දැනට විවෘත වෙලා තියෙන පරිගණක වැඩසටහන් මොනවද? මේකේ බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් වෙන්නේ මොනවද? ප්‍රොසෙසරේ කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද? RAM එක කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද? නෙට්වර්ක් එකේ තත්ත්වය කොහොමද? මේ තත්ත්වය මේ වෙලාවේ කාර්යභාරය කරනකොට පවතින තත්ත්වය පිළිබඳ බලා ගන්න පුළුවන් නේද? අවශ්‍ය කළමනාකරණයන් කරන්න පුළුවන් කාර්ය කළමනාකරු භාවිතා කරලා. දැන් එහෙනම් මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්න නේද? කාර්ය කළමනාකරු කොහොමද අපි ඕපන් කරගන්නේ? දැන් මේකේ නම් අපි කාර්ය කළමනාකරු ඕපන් කරගන්න පුළුවන්. අර වගේම Alt Control Delete බටන් එක ප්‍රෙස් කරපුවාම වෙනවා මෙන්න මේක. ඒකේ ටාස්ක් මැනේජර් තෝරපුවාම ඔන්න ටාස්ක් මැනේජර් ඕපන් වෙනවා මෙන්න මේ වගේ. දැක්කද ටාස්ක් මැනේජර්? ඔන්න ඔයාලට පේනවා. එහෙමත් නැත්තම් පුළුවන් අපේ කම්පියුටර් එකේ ස්ටාර්ට් බටන් එකට රයිට් ක්ලික් කරලා ඒකේ තියෙනවා ටාස්ක් මැනේජර්. මේ තියෙන රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර්. ඒකෙන් ඕපන් කරගන්න පුළුවන්. දෙකම එකයි. Alt Control Delete එකෙන් පුළුවන් ස්ටාර්ට් බටන් එක රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් ඕපන් කරනවා. මවුස් එක වැඩ කරන්නේ නැතුව ගියොත් කීබෝඩ් එකෙන් පුළුවන්. හරි. කීබෝඩ් එක වැඩ කරන්නේ නැතුව ගියොත් මවුස් එකෙන් පුළුවන්. දැන් එහෙනම් ටාස්ක් මැනේජර් එකේ මොනවද වෙන්නේ? දැන් එහෙනම් ඔයාලට පේනවා ඇති මේ apps කියලා දාලා තියෙනවා. මේ වෙලාවේ process වෙන මොනවද මේ මෘදුකාංක Google Chrome එක මේ වෙලාවේ වැඩ කරනවා. Microsoft Excel, PowerPoint, ඊකට screen magnifier එක වැඩ කරනවා. Microsoft Team කියලා software එක වැඩ කරනවා. Word වැඩ කරනවා. Skype, Task Manager, Windows, Zoom මේ ඔක්කොම වැඩ කරනවා. ඒතර අපිට තවත් දුරටත් බලා ගන්න පුළුවන් මේ මොහොතේ වැඩිම CPU එකේ ධාරිතාවක් අරගෙන රන් වෙන ප්‍රෝග්‍රෑම් එක මොකක්ද? බලලා කියන්න මට බලන්න. Zoom. මේ වෙලාවේ මම Zoom app එක Zoom එක තමයි 124යි 22යි වගේ ගාණක් කරන් තියෙන්නේ. ඒ වගේම මෙමරි එකෙන් වැඩිම ධාරිතාවක් කරන් තියෙන්නේ මොකේද? Zoom එකටනේ. ඒ Zoom එකට. hard disk එකනොත් දීර්ඝ ධාරිතාවක් කරන් තියෙනවා Zoom එකට. network එක
ඒකත් zoom. එකත් ඒත් zoom එකට. දැන් මේ වෙලාවේ zoom එක වැඩ කරන නිසා. ඉතින් අනිත් වෙනුත් පොඩ ඔන්න අරගෙන තියෙනවා. ඉතින් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම background process එකේදී මේ background එකේ තව ධාවනය වෙන files ගොනු මොනවද කියලාත් අපිට බලා ගන්න පුළුවන්. මේ සියල්ලම බලා ගන්න පුළුවන් task manager. ඒකට performance එකට tab එක click කරලා අපේ කම්පියුටරේ CPU එක කොච්චරක් මේ මොහොතේ වෙන විට වැඩ කරනවද? CPU එකේ speed එක කොච්චරද? මේ මොහොතේ එකෙන් කොච්චරක් process වෙනවද? නේද? ඒකට CPU එකේ තියෙන විස්තර, memory එකේ තියෙන විස්තර, memory එකෙන් කොච්චරක් මේ මොහොතේ අරගෙන තියෙනවද? memory එක ඔක්කොම 4GB තියෙනවා. 4GB එකෙන් 2.8 ප්‍රමාණයක් අරන් තිනවා මේ වෙලාවේ. 2.8ක් විතර ප්‍රමාණයක් RAM එකෙන් අරන් තියෙනවා. disk එකෙන් කොච්චරක් අරන් තියෙනවද? ඉතින් ඒ වගේ Wi-Fi එකෙන් කොච්චරක් මේ වෙලාවේ වැඩද? මේ සියල්ලම බලා ගන්න පුළුවන් අපිට. මොකක් පාවිච්චි කරලාද? මේ task manager පාවිච්චි කරලා. එහෙනම් පැහැදිලි පුතා task manager open කරගන්නේ කොහොමද? alt control delete. එහෙම නැත්නම් start button එක right click කරලා task manager වත් පොඩ්ඩක් සටහන් කරගත්තට කමක් නැහැ. අවශ්‍ය වුණොත් ගන්න. එහෙනම් මම මේකේ note එක දෙනවා ඔයාලට ලියා ගන්න. මොකද්ද මේ task manager කියලා කියන්නේ? කාර්ය කළමනාකරු පරිගණකය තුළ ක්‍රියාත්මක ක්‍රියාවලින් පිළිබඳ තොරතුරු පෙන්වීම, ඒ වගේම මේ ක්‍රියාවලින් කළමනාකරණය කිරීම කරන්නේ කාර්ය කළමනාකරු නැත්නම් task manager. control alt delete button එක press කර ගන්න පුළුවන්. open කර ගන්න පුළුවන් කියන එකත් ඔන්න සටහන් කරලා ලියා ගන්න. Sir Windows plus G මොකද වෙන්නේ? Windows plus G එකෙන් open වෙනවද? open වුණාද ඔයාලට? ඒකෙන් මොකද වෙන්නේ sir? බලන්න දාලා මොකද වෙන්නේ කියලා. මොකද උනේ? මං කම්පියුටර් එකේ ඉන්නේ මේ දැන් sir ඉන්නේ මේ වෙලාව. බලමු පොඩ්ඩක් මේක ලියාගත්තට පස්සේ බලමු ඈ. දැන් ලියා ගන්න. ඒකෙන් Windows වල ගේම් බායගන්නේ. හරි වෙලාව ඇති නේද? වෙලාව ඇති නේද පුතාලා? හරි sir. right okay. අපි එවනම් බලමු ඊළඟ කාර්ය කළමනාකරු task manager වලට පස්සේ තවත් එකක් තියෙනවා තැටි බෙදීමේ මෘදුකාංග. disk partition software. මේකත් ඉතා වැදගත් උපයෝගිතා මෘදුකාංගයක්. hard disk එක partition කරන එක. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ කම්පියුටර් එක වගේම දැන් මම ඕනම් මේකත් අරගෙන පෙන්නන්නම්. අපි my computer එකට ගියාපුවාම නේද? අපේ කම්පියුටර් එකේ මේ වගේ C1 D1 E1 F1 කියලා හොම වැටලා තියෙනවා. C D E F කියලා. ඒ කියන්නේ පුතේ මෙතන hard disk 4ක් තියෙනවද නැත්නම් එක hard disk එක කොටස් 4කට බෙදලාද තියෙන්නේ? hard disk එක කොටස් 4කට බෙදලා hard disk එකම කොටස් 4කට බෙදලා තමයි මේ තියෙන්නේ. අපි ඔකට කියනවා disk partition කරනවා කියලා. hard disk එක කොටස් වලට බෙදනවා. දැන් ඔයාලා වුණත් කැමති නැහැනේ ඔයාලගේ ගෙදර එකම එක කාමරයක් තියෙනවා නම් සම්පූර්ණ මුළු ගේම එක කාමරයක්. කැමතිද පුතා? කොටස් වලට කාමර වලට බෙදලා තිබ්බොත් තමයි අපිට වෙන වශයෙන් කට්ටියන්ට පිළිවෙලකට ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ hard disk එකත් C drive එක විතරක් තිබ්බොත් අපිට අවශ්‍ය දත්ත ඕන විදිහට save කරගන්න බැරි වෙනවා. ඒ නිසා ගොඩක් දුරට අපි කරන්නේ මේ hard disk එක C1 D1 E1 F1 කියලා ආදි වශයෙන් අපි කොටස් වලට බෙදනවා. එහෙම බෙදලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ බෙදීම සඳහා විවිධ මෘදුකාංග භාවිතා කරනවා. partition magic වාගේ softwares පාවිච්චි කරලා මේ බෙදීම ඛණ්ඩනය මේ කොටස් වලට partition කිරීම සිද්ධ කරනවා.
එහෙමත් නැත්නම් අපිට දැන් ගොඩක් දුරට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ. අපේ Windows වලම hard disk එකක් partition කරන්න ඕන කරන පහසුකම දීලා තියෙනවා. ඒකත් ඔන්න මම කියලා දෙන්නම්. hard disk එක මේ වගේ C එක D එක E එක F එක විතරක් නෙමෙයි තවත් එකක් වෙන් කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ක්ලාස් එකේ තමයි F කියන drive එක හැදුවේ. මම තව එකක් හදන්නේ මේ gigabyte 100ක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට තව drive එකක් ඕන නම් හදා ගන්න පුළුවන්. අවශ්‍ය නම්. කොහොමද අපි ඒක කරන්නේ? කවුරු හරි දන්නවද ඒක? අපේ hard disk එක partition කරන්න පුළුවන් අපිටම මේ Windows එක. අවශ්‍ය නම් විතරක් හැබැයි අනවශ්‍ය විදියට කරන්න යන්න එපා. අපේ data loss වෙන්න පුළුවන් නේද? පරිස්සමෙන් කරන්න. management ගිහිල්ලා අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි මෙහෙම යනවා. start button එකට right click කරලා ඒකේ දෙනවා පුතා disk management කියලා එකක්. පේනවද ඔයාලට බලන්න? දැක්කද? disk management. පේනවද? ඔව් සර්. පේනවා. disk management එකට ගියාන් පස්සේ මෙන්න මේ වගේ screen එකක් ඔයාලට පේන්නේ. මෙන්න මේ වගේ. පේනවනේ ඔයාලට මේ C1 D1 E1 F1 මේ ආදි වශයෙන් මේ hard disk එක බෙදලා තියෙනවා ඔයාලට පේනවා. එහෙනම් අපි අපේ hard disk එක තව partition එකක් අපිට කඩා ගන්න ඕනේ නම් නේද? අපිට කරන්න පුළුවන් කෝකෙන්ද අපි කරන්නේ. C එකෙන් එහෙම කඩනකොට ටිකක් පරිස්සමෙන් ඉතින් C එකේ Windows එකමත් තියෙන නේද? D1 E1 F1 එහෙන් කඩනවා නම් අපිට පුළුවන් මේ තියෙන partition එකක් උඩ right click කරලා මොකද්ද අපි මෙතෙන් තෝරගන්නේ? shrink volume කියන එක. මොකක්ද තෝරන්නේ? shrink volume SHRINK shrink volume කියන එක තෝරනවා. තෝරලා මෙයා ඊට පස්සේ මොකද කරන්නේ? අපේ ගාව තියෙන සම්පූර්ණ capacity එක free spaces ටික පෙන්නනවා. enter the amount of space to shrink in megabyte. megabyte වලින් දාන්න ඕනේ. ඔයාලට කොච්චර කැලලක්ද මේකෙන් කඩා ගන්න ඕනේ කියලා. දැන් මේක 96868 කියන්නේ පළවෙනි අවසාන බිඳු තුන ඇරියට පස්සේ gigabyte වලින් කියන්න පුළුවන්. අවසාන ඩිජිට්ස් තුනම highlight කරොත් gigabyte කීයද මෙතන තියෙන්නේ? gigabyte කීයක් තියෙන්නේ? 96යි. මයික පේන්නේ නැද්ද? ස්ක්‍රීන් එක පේනවා. කීයද? 96යි. 96යි. එතකොට දැන් මට ඕනේ නම් මේක 50කට කඩා ගන්න මම මෙතන කීයක් දාන්නේ? 96868යි තියෙන්නේ. මට 50කට කඩා ගන්න ඕන නම් 50000ක්. කීයක් දාන්නේ? 50000ක් දාලා string කියන එක දෙනවා. මෙතන 50000ක් දාලා string කියලා දුන්නාන් පස්සේ මොකද වෙන්නේ? තවත් drive එකක් හැදෙනවා gigabyte 50ක. තේරෙනවද පුතා? තවත් drive එකක් හැදෙනවා කොච්චරද? gigabyte 50ක. අන්න ඒ විදිහට අපිට පුළුවන් අපේ hard disk එක උනන් තවත් කොටසකට කඩා ගන්න මේක පහසුවෙන් කරන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. කොටස අර තිබ්බ එකෙන් 50ක් අඩු වෙනවද? තිබ්බ එකෙන් 50ක් අඩු වෙලා වෙන drive එකක් හැදෙනවා. G කියලා තව එකක් හැදෙනවා. හරිද? ඒකත් එහෙම හැදුනට පස්සේ මෙතනින් right click කරලා new volume කියලා ගිහිල්ලා යන්න ඕනේ. ඒකම sync වුණාට පස්සේ දැන් මට මේක කරන්න බෑ මේක නැති නිසා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකේ letter එකක් දෙන්න. දැන් මේ වගේ එකක් එන්නේ. letter එක දැන් මේ F නේ තියෙන්නේ. F වෙනුවට අපි කැමති එකක් දීලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ අවශ්‍ය නම් විතරයි වැඩේ කරන්න. ඔයාලා දැන් තියෙද්දි මේක මේක කරන්න යන්න එපා නිකන්. අවශ්‍ය නම් විතරක් කරන්න ඕනේ. ඒකත් මහ ලොකු දෙයක් නෑ. හරි සරලයි. ඉතින් කරගන්න පුළුවන් නම් කරගන්න. නැත්නම් කාගේ හරි උදව්වක් කරන් කරගත කමන්නේ. මොකද මේ හැමතිස්සෙම කරන වැඩක් නෙමෙයි මේක. අවශ්‍ය වෙලාවට විතරක් කරන වැඩක් නිසා. ඉතින් එන්නේ වගේ partition කරන software හැමක් තියෙනවා. partition කරන software හැමක් තියෙනවා. ඉතින් disk partition කරන්න පාවිච්චි කරනවා partition magic වගේ software ඒවත් අපිට කියන්න පුළුවන්. ඉතින් අපි ඉගෙන ගත්තොත් එහෙම පංගු බෙදීම නැත්නම් disk partitioning. මොකද්ද මේ පංගු බෙදීම? නැත්නම් තැටි බෙදීම ඍදුකාංග කියලා කියන්නේ. ඔයාලට පේනවා ඇති මේ new drive එක තියෙනවා. ඒක C1 D1 කියලා කොටස් වලට බෙදලා වෙන් කරලා තියෙනවා. ඒ වගේ partition එක කොටස් වලට බෙදන්න තමයි පාවිච්චි කරන්නේ. තනි දහවකයක් තවත් දහවක ගණනාවකට බෙදා දැක්වීම තමයි disk partitioning කියලා කියන්නේ. ලියාගන්න පුතා. තනි දහවකයක් තවත් දහවක ගණනාවකට බෙදා දැක්වීම. Windows XP එකට ගොඩක් hard එක ඕනේද? Windows XP එකට ගොඩක් ඉඩ ඕනේද? Windows XP දාන්න පුළුවන් 60GB hard එක වගේ දැම්ම හැකි. 60 80 160
ප්‍රශ්නයක් නැහැ 60 වල ඉඳලා දැම්ම 30ත් දැම්ම 30 එකටත් දැම්ම පොඩි එක. සර් ඒක RAM එක කොහොමද යන්නේ? 512 වගේ තිබ්බනම් හොඳටම ඇති. හරි සර් thank you. 256 එකෙත් දුවනවා XP එක. රෙකමන්ඩ් කරලා තියෙන 128 එක. XP එකෙන් රෙකමන්ඩ් කරන්නේ 128 එකට වඩා 256 512 වගේ දාගත්තාම RAM එක හොඳට වැඩ කරනවා මැෂින් එක XP වලට. හරිය ලියාගත්තද? ඔහු සර් ලියාගත්තා. ගොඩාක් දේවල් නැහැ නේද right. දැන් ඊළඟට මේ පාර්ටිෂන් කරාට පස්සේ මම අර මේ ඉස්සලා පෙන්නපු එකමයි මම මේ අහපුව පෙන්නලා තියෙන්නේ. පංගු බෙදීම සඳහා භාවිතා කරන ඩිස්ක් මැනේජ්මන්ට් කියන වින්ඩෝ එක. පාර්ටිෂන් කරන්නේ ඇයි? දැන් අපේ පොඩි ප්‍රශ්නයක් එහා පැත්තේ තියෙනවා. ඒකත් ලියලෙමුද? පිටු අංක කීයද? පිටු අංක 6. පිටු අංක 6 පළවෙනි එකේ තියෙනවා මේ hard disk එකක් පංගු බෙදීම කළ යුත්තේ ඇයි? පාර්ටිෂන් කරන්න ඕනේ ඇයි කියලා. අන්න ඒකට උත්තර ටිකක් ලියලෙමුද අපි? හරි මම ඔයාලෙන් අහන්නම් ඇයි hard disk එකක් පාර්ටිෂන් කරන්න ඕනේ? ඇයි තනි එක තියාගන්න බැයිද? උත්තරයක් දෙන්න මට බලන්න. දන්න කෙනෙක්. dual boot කරද්දි ඩුවල් බූට් එකට ඒක හරි ඒක දෙවනුව අපි කියමු. ප්‍රධානමදී දත්ත සුරැකීමට දත්ත සුරැකීම තමයි ඉතින් හැම එකකින්ම වෙන්නේ. වෙන වෙන වශයෙන් දත්ත ගබඩා කිරීම. එහෙම කිව්වොත් හරියද? දත්ත අවශ්‍ය දත්ත වෙන වෙන වශයෙන් ගබඩා කරන්න පුළුවන්. ඔයාලට ඕන නම් C එකට දාගන්නෝ සිස්ටම් එක, D එකට software ටික දානවා, E එකට දානවා ෆිල්ම්ස් තියනවා නම් ඒ ටික, D එකට දානවා educational content මොනවා හරි තියනවා නම් එක එක විෂය අනුබද්ධ නේද? ඒ වගේ අපිට පිළිවෙලින් දත්ත ටික තියාගන්න භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපේ දෙවෙනිය පුතා කිව්ව කවුද මේ ඩුවල් බූට්. ඩුවල් බූට් කියලා කියන්නේ අපිට එක hard disk එකකට එක කම්පියුටර් එකකට operating system දෙකක් නැත්නම් තුනක් දාලා වැඩ කරන්න පුළුවන්. නේද? එක ඔන්න operating system Windows 7 දාලා ඔන්න Linux දාන්න. මේ දෙකම එකට දුවන්න. ඉතින් ඒ වගේ මේ මෙහෙයුම් පද්ධති එකකට වඩා භාවිතා කරනකොටත් අපිට පංගු බෙදීම නැත්නම් මේ disk partition කරන එක කරන්න වෙනවා. ඒකට හේතුව තමයි අපි C එකට Windows දැම්මොත් Linux දාන්න වෙන්නේ D එකට. අන්න ඒ කාරණාව. නැත්නම් වෙන OS එකක් දැම්මොත් ඒක D එකට දාන්න. ඉතින් ඒ වගේ drive දෙකක දාන්න එපා එතකොට. OS එක. එතකොට නම් drive කීපයක් ඕන වෙනවා. තුන්වෙනුව තමයි සමහර අවස්ථාවල operating system වල අවශ්‍යතාවයටත් අපිට පංගු බෙදන්න නැත්නම් partition කරන්න සිද්ධ වෙනවා. දැන් Linux වගේ දානකොට partition දෙකක් විතර හදා ගන්න වෙනවා. root කියලා එකක් හදනවා. ඒක කතන්දරයක් තියෙනවා. ඉතින් ඒ වගේ මෙහෙයුම් පද්ධති අවශ්‍යතාවය සඳහා පංගු බෙදන්න ඕන. අපි ඒ ටික ලියාගත්තොත් විවිධ දත්ත වෙන වෙන වශයෙන් ගබඩා කිරීම. ඒ වගේම මෙහෙයුම් පද්ධති කීපයක් ස්ථාපනය කරන විට මම අර කිව්වා ඩුවල් බූට් කියලා කිව්ව එක තමයි. තුන්වෙනි එක මෙහෙයුම් පද්ධති අවශ්‍යතාවය සඳහා මෙහෙයුම් පද්ධති අවශ්‍යතාවය සඳහා operating system එකේ අවශ්‍යතාවය සඳහා පංගු බෙදීම සිද්ධ කරනවා. මේ තුන ලියාගමු අපි පිටු අංක කීයද? පිටු අංක 6 පළවෙනි ප්‍රශ්නේ උඩ ඇති. මේකට ලියන්න. ලියාපු මෙතනට එන්න ඕනේ.
වෙලාව ඇතිනේ පුතා? ලියාගත්තා නේද? ඔව් සර්. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ තවත් හොඳ මාතෘකාවක් ගැන. මේ මාතෘකාව තමයි පරිගණකයේ ආකෘතීකරණය නැත්තම් ෆෝමැට් කරනවා කියලා කියන්නේ. දැන් මම ඔයාලගෙන් නිකන් අහන්නම්කෝ මොකක්ද hard disk එක ෆෝමැට් කරනවා කියලා කියන්නේ කියලා. දන්නවද? මට නිකන් කියන්න බලන්න උත්තරේ. hard disk එක ෆෝමැට් කරනවා. තියෙන data ඔක්කොම clear කරන්න. අන්න හරි. ඔය කිව්වේ ෂෝ. තව කෙනෙක් කියන්න බලන්න. ඒ උත්තරය එකඟ වෙනවද? කියන්න බලන්න. hard disk එක ෆෝමැට් කරනවා කියලා එක පුතෙක් කිව්වා තියෙන දත්ත ඔක්කොම ටික මහලා දානවා ක්ලියර් කරලා දානවා. තව කෙනෙක් කියන්න. ඒකද? සද්ද නෑ කට්ටිය. නේද? දැන් මේ වෙනකොට ෆෝමැට් කරන වැඩ ඔය කට්ටිය අතරින් කී දෙනෙක් කරලා ඇත්ද මැෂින් එක? කී වතාවක් ෆෝමැට් කරලා ඇත්ද කම්පියුටර් එක? නේද? ඒක ඇහුවනම් කියයි කී වතාවක් ඔබේ පරිගණකය ෆෝමැට් කරාද කියලා කිව්වොත් ඔන්න උත්තර දෙයි. හරි පුතා. අපි මේ කම්පියුටර් එක ෆෝමැට් කරනවා කියලා කියන්නේ පරිගණකයේ hard disk එකට කළ යුතුම අවශ්‍යම කළ යුතු වැඩක් ෆෝමැට් කරනවා කියන එක. ඉතින් සාමාන්‍යයෙන් අපිට අපි කතා කරා පරිගණකයේ දැන් ඔන්න මුලින් පරිගණකයේ මෙහෙම තියෙන්නේ hard disk එක. ඊට පස්සේ මෙහෙම තියෙන hard disk එක මම partition දෙකකට කැඩුවා මේක C මේක D කියලා. මේක D. මේක C drive එක මේක D drive එක. ඔන්න දැන් කම්පියුටර් එකේ partition දෙකක් තියෙනවා C එක සහ D එක. දැන් පුළුවන් ද පුතා මේකේ දත්ත කපඩා කරන්න? C කියලා එකක් තියෙනවා D කියලා එකක් තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම. ගෙදර දැන් මං කියවනේ තනි කාමරයක් තියෙන හොඳ කවුරුත් කැමති නැහැ කිව්වනේ. අපි කියවනේ මේක කාමර වලට කඩනවා කියලා. ඔන්න දැන් කාමර දෙකකට වෙන් කරා. එක කාමරයක් තියෙනවා තව කාමරයක් තියෙනවා. ඇතුලේ මොකවත් වෙන නැහැ. දැන් පුළුවන් ද පුතා අපිට ගිහලා පදිංචි වෙන්න? ගෙදර. කියන්න උත්තර දෙන්න ඕනේ. නිශ්ශබ්ද වෙන්න එපා. පුළුවන් ද ගිහලා ඉන්න? බෑ. බෑ සර්. මොකද්ද ඇයි බැරි අපිට ඉන්න ඇයි ගිහලා නිදා ගන්න බැයිද ගෙදර ගිහලා? මොකක්ද අවුල? බඩු මොකවත් නැහැ. ඔයාලගේ ඇඳුම් ටික තියාගන්නේ කොහෙද? අල්මාරි තියෙනවද? ගෙනිච්ච ටීවී එක තියාගන්න තැනක් තියෙනවද? කුස්සිය උයන්න පියන්න ඕන කරන දේවල් තියාගන්න තැනක් තියෙනවද? දැන් මොකුත් නැහැනේ. ඒ වගේ පුතේ මේ hard disk එකත් partition දෙකකට කැඩුවට මේකේ දත්ත තැන්පත් කරන්න පුළුවන්ද? මම ඉස්සලා දෙපාරක්ම කිව්වා දත්ත තැන්පත් වන්නේ කොහේද? hard disk එකේ කොහෙද දත්ත තැන්පත් වන්නේ? කවුද උත්තර දෙන්න බලන්න ඒකට? කියන්න. sectors වල බොහොම හොඳයි. දත්ත තැන්පත් වන්නේ sectors වල. දැන් එහෙනම් sectors වල දත්ත තැන්පත් වෙනවා නම් මේ hard disk එකේ sectors තියනවද? තියනවද පුතා? sectors නෑ. partition දෙකක් විතරයි තියෙන්නේ. දැන් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේකේ sectors හදන්න ඕනේ. එහෙනම් sectors හදන්න මොකද කරන්නේ? tracks හදනවා. ඔන්න tracks හදුවා. මේම බෙදලා මොකද කරන්නේ? sectors හදුවා. දැන් බලන්න sectors තියනවද? තියනවනේ. දැන් sectors කියන්නේ මෙන්න මේක කෑල්ලක් නේ. මේ වගේ කෑලි ගොඩක් තියෙනවා. දැන් sectors තියෙනවා. දැන් පුළුවන් ද මේකේ දත තැන්පත් කරන්න? ඔව් දැන් පුළුවන්. දැන් පුළුවන් දත තැන්පත් කරන්න. එහෙනම් පුතේ hard disk එක ෆෝමැට් කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ආකෘතීකරණය කරනවා. අපි සිංහලෙන් කියන්නේ ඕකට. ෆෝමැට් කරනවා. නැත්නම් ආකෘතීකරණය. මම මේ පැත්තට ලියන්න දෙනවා නේ. ආකෘතීකරණය කරනවා කියලා කියන්නේ මොනවා කරනවද? hard disk එකේ මොනවද හදනවද? sectors හදන එක. දත්ත තැන්පත් කිරීමට හැකිවනසේ sectors සැකසීම තමයි පරිගණකයේ දෘඪ තැටි ආකෘතීකරණය කරනවා කියලා කියන්නේ. අර පුතා කියපු කතන්දරේ වැරදි නෑ. මොකද පුතා කිව්වේ මේ සම්පූර්ණයෙන්ම hard disk එක ක්ලියර් කරන එක තමයි ෆෝමැට් කරනවා කියලා කියන්නේ. එතෙදි මෙහෙමයි වෙන්නේ. මේ වගේ sectors හදනකොට අලුතෙන්
කලින් සෙක්ටර්ස් වල ගබඩා වෙලා තිබ්බ දත්ත ගැන කවර කතාවද? ඒවා තියෙද පුතා? කලින් තිබ්බේවා. කලින් ගොවි මහත්තයා නේද? පාත්‍ය සකස් කරලා ඕන තැන්වල ඒ පැල හිටවන්න ඕන තැන් ඔක්කොම හදලා පැල ටික හිටවනවා. හරියට කලින් ෆෝමැට් කරලා ෆයිල් සේව් කරා වගේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔතන හරියන්නේ නැහැ, මිරිස් හරියන්නේ නැහැ, ඔතන තක්කලි හදන්න ඕනේ කියලා ඕක උඩ ආය යහපුව අපි පාත්‍යක් හදනවා. පාත්‍ය හදනවා කියන්නේ හරියට සෙක්ටර්ස් හදනවා වගේ. ඒතර කලින් තිබ්බ මිරිස් වලට මොකද වෙන්නේ? ගලව මිරිස් ටික ඉවරයි නේ වටික යනවනේ. ඉතින් අහපුව සෙක්ටර් එකක් හදනකොට කලින් තිබ්බ මොකුත් තියෙන්නේ නැහැ. ඉතින් අපි අපේ අදහසක් නැහැ මේවා මකන්න. අපි හදන්නේ සෙක්ටර්ස් මැකෙනවා. ෆෝමැට් කරන්න යනකොටත් මැසේජ් එකක් එනවා will be lost your data කියලා. මේ වගේ ෆයිල් ටික ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. අපි දෙනවා yes the no ද කියලා අහනවා මොකද කරන්නේ? බය නැතුව. ෆෝමැට් කරලා දුන්නාන් පස්සේ yes ඔක්කොම ටික මැකෙනවා. සෙක්ටර්ස් හැදෙනකොට තියෙන දත්ත මැකෙනවා කියන්නේ ඒක. එහෙනම් ෆෝමැට් කරනකොට දත්ත ටික මැකෙනව නිසා තමයි අර පුතා කිව්වේ ක්ලියර් වෙනවා කියලා. ඔක්කොම මේක හරිය ගැටලුවක් නෑ. නමුත් අපි කියනකොට කියනවා මොකද හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරනවා කියලා කියන්නේ දත්ත ගබඩා කිරීමට හැකි වෙනසේ මොකද කරන්නේ? සෙක්ටර්ස් සකස් කිරීම තමයි හાર્ඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කිරීම වගේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒක ලියා ගන්නවා මෙන්න මෙහෙම. දෘඩ තැටිය දත්ත තැන්පත් කිරීමට හැකි වෙනසේ ට්‍රැක්ස් සෙක්ටර්ස් ඔයගේ පන්තිය හතට තියෙනවා මේ ලියන්න ගන්නලු පේපර් තව ටිකක් කට්ටියන්ට ඇහෙන්න කිව්වනම් ෂෝ. දෘඩ තැටිය දත්ත තැන්පත් කරන හැකි වෙනසේ ට්‍රැක්ස් සහ සෙක්ටර්ස් සැකසීම තමයි තැටි ආකෘතිකරණය කියලා ලියා ගන්න පුතේ. ඔයාලා ගෙදර කට්ටියත් එක්ක කතා කරනකොට මයික් ඕෆ් කරගන්න. ඒක අමතක වෙයි ඈ. දෘඩ තැටි දත්ත තැන්පත් කරන හැකි වෙනසේ ට්‍රැක්ස් සහ සෙක්ටර්ස් සැකසී ලියා ගන්න පුතේ. තැටි ආකෘතිකරණය. හරිද පුතේ? ඉවරයි නේද? චුටි වෙලාවයි ඈ. ඉවරයි නේද? ඉවරයි සර්. right. අපි බලමු disk එක format කරන ආකෘතිකරණය කරන මෙන්න මේ sectors හැදෙන විදිය. අපි දන්නා hard disk එක මෙන්න මේ වගේ පෙන්වන්නේ. මේ රතු පාටින් පේන්නේ track එකක්. ඔයාලට පේන්නේ මේ track එකක් තමයි මේ රතු පාටින් පේන්නේ. ඊගාට මේ sector set එකක් තමයි මේ නිල් පාටින් පේන්නේ. නිල් පාටින් පේන එකේ sectors ගොඩක් තියෙනවා. රතු පාට track එකේ තියෙන මෙන්න මේ කොටසට මේ track එකේ තියෙන sector එක කියනවා. සම්පූර්ණ ඩිස්ක් එකට කියන්නේ ෆ්ලැටර් එකක් කියලා. අපි දැන් කතා කරා. ඒ කියන්නේ hard disk ගැන කතා කරද්දී දෙවෙනි පාඩමේ කතා කරා ඩිස්ක් එක කියන්නේ ෆ්ලැටර් එක කියලා. ඊට පස්සේ මෙන්න මේක ඇක්චුේටර් ආම් එක. ඇක්චුේටර් ආම් එක තමයි එහාට මෙහාට hard disk එක රීඩ් කරනකොට යන්නේ. ඒ වගේම ඇක්චුේටර් ආම් එකේ කොනේ තියෙනවා head එක read write head එක කියවන ලියවන හිස. ඒ වගේම අපි sectors කීපයක් එකට ගත්තාම sectors කීපයක් එකට ගත්තාම මොකක් කියලාද කියන්නේ බලන් ඉන්නවනේ කියන්න බලන්න. මේකට මොකක්ද කියන්නේ? මොකක්ද? cluster එකක්. මොකක්ද කියන්නේ? cluster එකක්. ඔන්න ඔය ටිකක් වැදගත් නේ. sectors කීපයක් එකට ගත්තාම cluster එකක් කියලා කියනවා. right. අපි එහෙනම් ඊළඟ එකට යනවා. මොකද්ද මේ screen server? screen server කියන්නේ මොකක්ද කියන්නේ? අපි කියනවා තිර ආරක්ෂණය. දැන් පුතා අපේ පරිගණකයේ ඔයාලා දන්නවා මේ ස්ක්‍රීන් සර්වර් ලස්සන ඒවා තියෙනවානේ.
දාලා තියෙනවද ස්ක්‍රීන් සර්වර් වලගේ කම්පියුටර්ස් වල? අර වැඩ කරන්නේ නැති වෙලාවට ආට මෙහාට ලස්සනට යන්නේව්වා. සමහරු දියඇලි දානවා, ෆොටෝ ස්ලයිඩ් ෂෝ දානවා. එක එක දේවල් වෙනවානේ. තිර ආරක්ෂණය. ස්ක්‍රීන් සර්වර්. ඇයි ඔකට ස්ක්‍රීන් සර්වර් කියලා දාලා තියෙන්නේ? ඒකත් අපිට ඉගෙන ගන්න. පුතා දැන් අපි LCD LED තිර පාවිච්චි කරාට ඉස්සර පාවිච්චි කරේ CRT තිර. CRT තිරේ කියලා කියන්නේ කම්පියුටරේ සිස්ටම් එකට වැඩි විදුලි ධාරාවක් වැය වෙන තිරයක්. CRT cathode ray tube අපි දෙවෙනි පාඩමේ ඉගෙන ගත්තා. එතකොට ඒ කාලේ CRT තිරයකට යන විදුලි බලය වැඩි නිසාම තමයි ඔය ස්ක්‍රීන් සර්වර් කියන එක හඳුන්වා දුන්නේ පරිගණක වලට. හේතුව තමයි අපි ලෝකයේ සාමාන්‍යයෙන් එක එක බිස්නස් කරන තැන් ආයතන විවිධ පෞද්ගලික ආයතන කර්මාන්ත ශාලා මේ වගේ හැම තැනම කම්පියුටර් වැඩ කරනවා CRT තිරත් එක්ක. ඒ වැඩ කරනකොට අපි හිතමු තේ බොන වෙලාවට හරි කෑම කන වෙලාවට හරි ওই කම්පියුටර්ස් වල ඕෆ් කරන්නේ නැහැ. ඒ තිර වැඩ එක දිගට. නේද? ස්ක්‍රීන් එක වැඩ කරනවා. ඉතින් අපි හිතමු පැයකට නැගිටලා ගියා නම් කෑම වෙලාවට ඔය කම්පියුටර් එක ඕෆ් කරන්නේ නැතිව මොකද වෙන්නේ පුතා? අර තිරය පැයක් නිකම්ම නිකම් වැඩ කරනවා. අතර ඒ වගේ ලෝකේ පුරාම මේ වගේ වෙලාවට වැඩ කරන අය නැගිටලා යනවා කියලා කියන්නේ ලෝකේ බල ශක්තිය ෂේ වෙනව නේද? ඒ බල ශක්තිය කොච්චරනම් නාස්ති වෙනවද? විදුලි බලය කොච්චර නාස්ති වෙනවද? අන්න ඒ නිසා තමයි ස්ක්‍රීන් සර්වර් කියන එක හඳුන්වා දීලා තියෙන්නේ. පරිගණකේ ක්‍රියාත්මක නොවන වෙලාවට වැයවන විදුලි බලය ක්‍රියාත්මක නොවන වෙලාවේ පරිගණකයේ භාවිතා නොකරන වෙලාවට පරිගණකයේ වැඩ කරනවා අපි පාවිච්චි කරන්නේ නැති වෙලාවට වැයවන විදුලි බලය අඩු කිරීමේ අරමුණින් තමයි අවම කිරීමේ අරමුණින් තමයි ස්ක්‍රීන් සර්වර් එක දාලා තියෙන්නේ. ඒකට අපි දැකලා තියෙනවා ස්ක්‍රීන් සර්වර්ට එච්චර ලස්සන ෆොටෝස් දාන එක නෙමෙයි ස්ක්‍රීන් සර්වර් එකක් කියලා කියන්නේ ඒක ගොඩක් දුරට වැඩි හරියක් තිරය ඩාර්ක් වෙලා තියෙනවා මෙන්න මේ වගේ. කළු පාට වෙලා. නමුත් වැඩ කරන්නේ මෙන්න මේ වගේ පොඩි කොටසක් විතරයි. ඒත් අපිට තේරෙනවා වැඩි හරියක් ඩාර්ක් වෙනකොට ඒ හරිය බල්බ් එක වැඩ කරන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් ආරක්ෂා වෙනවා බල ශක්තිය. මෙන්න මේ කොටසට විතරයි විදුලි බලය වැය වෙන්නේ. තිර ආරක්ෂණය කියලා කියන්නේ ඒකම තමයි. ඒ වගේම පරිගණකයේ ක්‍රියාත්මක தත්ත්වයේ පවතිනවා කියලාත් හංගවන්න පුළුවන් මේ. දැන් නම් ඉතින් මේ ස්ක්‍රීන් සර්වර් භාවිතා කරන්නේ ටික වෙලාවක් වැඩ කරන්නේ නැතිනොට කම්පියුටරේ ස්ලීප් වෙනවා. ස්ලීප් ඩවුන් වෙනවා නේද? ස්ලීප් වෙලා තියෙනවා. ඒක නිසා දැන් තිර ආරක්ෂාව කියන එක එච්චර ලොකුවට අවශ්‍ය වෙන එකක් නෙමෙයි. ඉතින් අපි මේක සටහන් කරගමු අපේ මේ යුටිලිටි සොෆ්ට්වෙයාර් අතර මේ ස්ක්‍රීන් සර්වර් එක තියෙන හින්දා පරිගණකයේ ක්‍රියාත්මකව හැඟවීම සහ විදුලි බලය ඉතිරි කර ගැනීම සඳහා තමයි තිර ආරක්ෂණ මෘදුකාංගය භාවිතා කරන්නේ. තිර ආරක්ෂණ. ලියාගමු තමයි. හරිනේ පුතාලා? හරිනේ? right. අපි එමනම් 22 ප්‍රශ්නය අහපුව අහනවා තැටි ප්‍රතිභාගීකරණය කියන්නේ මොකක්ද කියලා. දැන් හැමෝම දන්නවනේ පුතා තැටි ප්‍රතිභාගීකරණය කියන්නේ කියලා. ඒක නිසා 22 වෙනි ප්‍රශ්නෙටත් අර අපි කලින් ලියපු ඩිස්ඩී ෆ්‍රැග්මන්ට් එකට ලියපු එකම ලියන්න. ඒ ටිකම ලියා ගන්න. 23 වෙනි එකට එන්න කලින් පොඩි රූප සටහනක් උඩ තියෙනවා. ඩිස්ඩී ෆ්‍රැග්මන්ට් එකේ රූප සටහන් දෙකත් වලට පේනවා ඇති. ඊට පස්සේ තියෙනවා රූප සටහනක්. මොකද්ද? අපි ගොනුවක් ගත්තාම ෆයිල් එකක් ගත්තාම ඒ ෆයිල් එකේ නමයි ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එකයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම ඒ රූප සටහනකුත් පෙන්නන්නම්. දැන් අපි ෆයිල් එකක් කියලා කියන්නේ ගොඩක් දුරට දත්ත එකතුවක්. දැන් Word ෆයිල් එකක් ගන්නකො. Word ෆයිල් එකක් අපිට කොහොම ඇන්දොත් W වකුරු ලොකුවට කොහොම තියෙන එකක් නෙවෙයි නේද? Word ෆයිල් එකක් ටිකක් සාමාන්‍ය ඕනේ කි. ඔව් ෆයිල් එක.
ඊට පස්සේ මම මේක දැම්මොත් එහෙම my file කියලා නම දැම්මොත් dot වලට පස්සේ docx කියලා ඔන්නේ ෆයිල් එකේ type එක ගොනු නාමය වගේම අපි කියන එකට දිගුව file extension එක තියෙනවා නේද? ඊට අපි කොටස් දෙකකට බෙදනවා file my file කියලා දාන්නේ ගොනු නාමය file name එක docx කියන්නේ මොකද පුතා? ගොනු කියන ගොනු දිගුව. දිගුව ගොනු දිගුව. file extension එක. ඉතින් පුතා මේ අපේ පරිගණකයේ මේ ගොනු නාමය ගොනු දිගුව කියන හැම ෆයිල් එකකටම file name එකකුත් තියෙනවා ඊට අදාළ file extension එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලගේ කම්පියුටර් එකක් අපි අරගෙන බැලුවොත් ඔයාලගේ පරිගණකයක් අරගෙන බැලුවොත් එහෙම ඔයාලගේ පරිගණකයක එකපාර කම්පියුටර් එකේ ගොනු දිගුව පෙන්වන්නේ නැහැ. නේද? ෆයිල් එකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක පෙන්වන්නේ නැහැ. ෆයිල් එකේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක පෙන්වන ගොඩක් දුරට අඩුයි. අපිට අවශ්‍ය නම් විතරක් ඒක බලා ගන්න පුළුවන්. දැන් ගත්තොත් මම ඔයාලට පෙන්වන්නම්. අපි සාමාන්‍යයෙන් Word ෆයිල් එකක් ගන්නකො බලන්න මම ඔයාලට පෙන්වන්නම්. right Word file එකක්. ඔයාලට පේනවද මෙතන ICT class G10 කියලා desktop එකේ තියෙනවා නේද මේ Word file එකක්. මෙන්න මේ file එක බලන්න. ICT class grade 10. ඔයාලට මේ file එක පේනවද desktop එකේ තියෙන? ඔව් සර්. දැන් එතකොට මේ ෆයිල් එකේ ෆයිල් නේම් එක විතරයි තියෙන්නේ. ෆයිල් එක්ස්ටෙන්ෂන් එක පෙන්වන්නේ නැහැ. අපිට ෆයිල් එක්ස්ටෙන්ෂන් එක නැත්තම් ගොනු දිගුව බලා ගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මම එකක් කියන්නම්. එකක් තමයි මේ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා properties යන්න පුළුවන්. ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා properties වලට ගියාට පස්සේ ඔයාලට පේනවා පුතා type of file යටතේ කෙලවරේම .docx කියලා පෙන්නනවා. මොන මම ටිකක් ලොක් කරා. පේනවද පුතාලට බලන්න? .docx දැක්කද? දැක්කද හැමෝම? ඔව් සර්. .docx. එහෙනම් අපිට ගොනු දිගුව බලා ගන්න පුළුවන් එක ක්‍රමයක් මොකද්ද? ගොනු මත රයිට් ක්ලික් කරලා මොකද්ද? properties. ගොනු මත රයිට් ක්ලික් කරලා properties වලට ගිහිල්ලා අපිට පුළුවන් ගොනු දිගුව බලා ගන්න. තවත් ක්‍රමයක් කියන්නම් ඒ ක්‍රමයෙන් පුළුවන් වෙනවා මුළු පරිගණකයේ තියෙන සෑම ෆයිල් එකකම ගොනු දිගුව පෙන්වන්න. එතකොට අපිට මේ ඉස්සරහින්ම ගොනු දිගුව මොකක්ද කියලා වැටෙනවා. ෆයිල් එක්ස්ටෙන්ෂන් එක මොකක්ද කියලා වැටෙනවා. අපි ඒකට කරන්නේ මෙන්න මෙහෙමයි. අපි control panel එකට යනවා. මෙහෙම ක්ලික් කරලා ඕනනම් ඔයාලට පුළුවන් CONTRO කියලා ඔහොම ගහද්දී කම්පියුටර් එකේ සර්ච් කරලා දෙනවා control panel එක. නැත්තම් අපිට මේ control panel ඔහොම යන්න පුළුවන්. එහෙමත් නැත්තම් start button එක right click කරලා control panel යන්න පුළුවන්. දැක්ක නේද? start button එක right click කරපුවම control panel තියෙනවා. ඔහොම යන්න පුළුවන්. control panel එකට ගියාට පස්සේ ඔයාලට පේනවා තමයි මේ folder option කියලා එකක් තියෙනවා. දැක්කද? මේ තියෙන folder option කියලා දැක්කද? පේනවද? ඔව් සර්. පස්සේ පේන folder option උඩ click කරපුවාම මෙන්න මේ වගේ window එකක් එනවා. මේ window එකේ අපි view කියන එකට යනවා. view general view search තුනක් තියෙනවානේ. ඒකේ view එකට යනවා. view එකට ගිහිල්ලා මෙන්න මෙතන වලට පේනවා ඇති hide extension for no file types කියලා තියෙනවා. අන්නේ හරි ලකුණෙන් කියන්නේ මෙන්න මේක hide කරලා තියන්න. මේ check box එකක් තියෙන්නේ. මේ check box එකේ මේ හරි ලකුණෙන් මේක check කරලා තියෙනවා. මම මේක නැවත click කරොත් මේ check එක අර හරි ලකුණ ඉවත් වෙනවා. hide extension for no file type ඒ කියන්නේ මේ file extension එක පෙන්වන්න එපා වහන්න කියලා තියෙන. ඒකේ හරි ලකුණ දාලා තිබ්බා. මම හරි ලකුණ ඉවත් කරොත් මොකක් වෙයිද? extension එක hide වෙනවද?
නෑ පෙන්නන. ඔන්න බලන්න මම ඒක දාලා ඇප්ලයි කරලා ඕකේ කරලා බලන්නම් අපි අර Word file එකට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද වෙලා තියෙන්නේ පුතා? ICT class grade 10 මොකද අන්තිමට වැටලා තියෙන්නේ? .docx මොකද පුතා එන Word file එකක file extension එක? Word file එකේ file extension එක මොකද්ද? ඩොක් .docx docs කියලා කියනවා. Excel file එකක් ගත්තොත් මොකක්ද එන file එක? දැන් මම අරක open කරාට පස්සේ ඔය ඔක්කොම පෙන්වන්න ගත්තා. test file ගොනු දිගුව මේ ගොනු නාමය XLSX කියන්නේ මොකක්ද? XLSX මොකක්ද? ගොනු දිගුව. Excel file එක පුතා එතකොට මොකක්ද ගොනු දිගුව? XLSX. තවත් තියෙනවා මේ capture කරගත්තම පින්තූරයක් තියෙනවා. capture තමයි ඒකේ නම ගොනු නාමය. extension එක මොකක්ද ඔයාලට පේනවනම් කියන්න? PNG. PNG. ඒ වගේ දැන් අර මම අර control panel එකට ගිහිල්ලා file extension එක පෙන්වන්න කියලා දුන්නාට පස්සේ මොකද දැන් වෙලා තියෙන්නේ? මුළු computer එකේ තියෙන හැම file එකකම මොකද්ද පෙන්වන්නේ? file extension එක පෙන්වනවා. දැන් එහෙනම් අපෙන් අහනවානේ 23 වෙනි ප්‍රශ්නේ Windows මෙයින් පස්සේ ගොනු දිගු බලාගෙන ක්‍රියාපිළිවෙල ලියන්න කියලා. අපිට ඒ ආකාර දෙකම ලිය හැකියි. මොකද්ද පුතා පළවෙනි ආකාරය? right click කරලා properties. හරි. ඒක ලියන්න ඉස්සෙල්ලාම චුට්ටක් ඉඳ තියලා ලියන්න අනික ටිකක් ලියන්න තියෙන හින්දා. right click on the file ඊතලයක් properties. right click on the file ඊතලයක් properties. ඒක එක ක්‍රමයක්. right click on the file ඊට පස්සේ ඊතලයක් ගාලා properties. properties. මොකක්ද ඊළඟ එක? ඊළඟ මොකක්ද? මතක නම් කියන්න. control panel එකට ගියා. fold option එකට ගියා. ඊට පස්සේ fold option වල view එකට ගියා. ඊගාවට hide extension no file type කියන එක දැම්මා. අන්න මම මේක පෙන්නන්නම් ඔයාලට. මේක බලලා ලියාගමු. right click on the start button ඊට පස්සේ control panel ඊට පස්සේ fold option එකේ view ඊට මොකක්ද? uncheck the hide extension for no file type. uncheck කරනවා කියලා කියන මොකක් කරනවද පුතා? අර check box එකේ හරි ලකුණ ඉවත් කරනවා කියන එක. ලියා ගන්න. හරි ලියාගත්තද? ඔව් සර්. 24 වෙනි ප්‍රශ්නේ ආනවා පහත් දැක්කන මෘදුකාංග මගින් සැකසෙන ගොනු වල ගොනු දිගු ලියා දක්වන්න. ඔයාලා දැන් එකක් දන්නවා. මොකද්ද ඔයාලා දන්නේ එක? Microsoft Word වල එක දන්නවා. මොකද්ද Word වල ආවේ? file extension එක මොකද්ද ගොනු දිගු ආවේ? මේ Word file එකක්. මොකද්ද ගොනු දිගු ආවේ? කියන්න. DOCX. එහෙනම් ඔයාලට තියෙනවා Excel file එකයි PowerPoint file එකයි Microsoft Access file එකකයි ගොනු දිගුව ලියන්න. එහෙනම් ලබන සතියේ ඔයාලා 24 වෙනි ප්‍රශ්නේ මේ ගොනු දිගු GIMP එකයි Flash එකයි ඔයාලා දන්නේ නැති නිසා ඒක ඕනේ නෑ. Excel PowerPoint Access file එකක් අරන් දැන් PowerPoint වල හදනවා නම් PowerPoint ෆයිල් එකක් සේව් කරලා බලන්න මෙතන ගොනු දිගුව මොකක්ද දෙන්නේ කියලා. හරි? හරි. එහෙමනම් අපි අදට අපේ පාඩම අවසන් කරනවා. ලබන සතියේ අපේ ඉතිරි පාඩම් වලින් අපි සම්බන්ධ වෙමු.
ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න අපි අහලා ඒ ටිකත් කතා කරමු. ඔයාලට පුළුවන් මැසේජ් එකක් හරි දාන්න. කතා රිප්ලයි කරන්න පුළුවන් හැම අවස්ථාවෙම මම රිප්ලයි කරනවා. එහෙනම් අපි ඊළඟ දවසේ අපේ අවසන් පාඩම අවසන්